සියලු දෙනාම හයියෙන් සාදුකාරයක් දෙන්න. සාදු සාදු සාදු. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ උතුම් බුදුරජාණන් වහන්සේ සාරා සංකේය කප්ලක්ෂයක්ම උතුම් නිවනෙහි දොරගුළු විවර කිරීමට උතුම් සම්මා සම්බුද්ධත්වයට පත්වීම සඳහාම පාරමිතා පූර්ණ කළා වූ උතුම් බුදුරජාණන් වහන්සේ උතුම් ඔබ වහන්සේට නමස්කාර කරමි. අනන්ත ගුණ සමූහයෙන් පරිපූර්ණ වූ භාග්‍යවතුන් වහන්සේ සකල සත්වයා කෙරෙහි කරුණාවෙන් පරිපූර්ණ වූ මහා කාරුණිකයාණන් වහන්සේ සකල ධර්ම සමූහයෝ තත්වාකාරයෙන් වදාලා වූ සම්්‍යක් සම්බුදුරජාණන් වහන්සේ ත්‍රිවිද්‍යා ඥානයෙන් සමන්විත වූ මහා විද්‍යාධරීන් වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් දේශනා කළා වූ මහා ආර්යාණන් වහන්සේ චතුර්විධ නාථකර ධර්මයෝ අවබෝධ කළා වූ ලෝකනාථයාණන් වහන්සේ පස්මරුන් පරාජය කළා වූ මාර්ගින් වහන්සේ නිර්වාණ සංඛ්‍යාත ධර්මයෝ අවබෝධ කළා වූ සර්වඥයන් වහන්සේ සත්විද අසාධාරණ ඥානයන්ගෙන් සමන්විත වූ මහා ප්‍රඥානන් වහන්සේ සත්විද කාන්තෙන් විහිදුවන්නා වූ සහරශ්මීන් වහන්සේ සප්තවිද බොජ්ජංග ධර්මයන් සේවනය කළා වූ මහර්ෂීන් වහන්සේ අරියට මගින් නිවන් පුරයට සපැමිනියා වූ සුගතයන් වහන්සේ දසවිධ ඥාන බලයෙන් සමන්විත වූ දස බලධාරීන් වහන්සේ චතුර්දස බුද්ධ ඥානයන්ගෙන් සමන්විත වූ බුදුරජාණන් වහන්සේ උතුම් ඔබ වහන්සේ නමින් මාගේ සිල්වත් ජීවිතය පූජා කරමි. අද දවස පුරාම මාගේ හැඟීමෙන් උතුම් අවබෝධයෙන් සසර පුරාම නැවතු පාරමිතාවේ සිට පාරමිතා පූර්ණයට හේතු වාසනා වන අයුරින් අසන්නා වූ දහමින් ආරක්ෂා කරන සීලයෙන් ගොඩනගන්නා වූ සමාධියෙන් මාගේ ප්‍රඥාවෙහි ආලෝකය නිර්වාණ සාන්තියට මාගේ ජීවිතයේ මාගේ අවබෝධයෙන් නිර්වාණය පිණිසම ප්‍රාර්ථනා බෝධියෙන් පූර්ණ කිරීමට හේතු වාසනා කරන්නා වූ ශ්‍රේෂ්ඨ
සද්ධර්මයෙහි මන අවබෝධයටම හේතු වාසනා වේවා. භාග්‍යවතුන් වහන්සේ උතුම් බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ නමින් පූජා කරමි. ජීවිත පූජා කරමි. සාදු කියන්න. සාදු සාදු සාදු. ඔබ සියලු දෙනා වෙනුවෙන් අද බේරුවල අභිනවාරාම විහාරස්ථානයේ සිට ධර්ම යාත්‍රාවේ තවත් කඩයිමක් සඳහා සුමග සමාධි අසුපේ සුමග චිත්තසහන සංවිධානයේ ධර්ම යාත්‍රාවේ පිරිස අද අභිනවාරාම විහාරස්ථානයේ සිටින ගොඩාක් නිවෙස් කරා පාගමනින් සමහර විට බැනුම් පීඩන වලට ලක් වෙමින් සමහරක් ගෙවල් වලට ගියාට පස්සේ එන්න එපා ගේ ඇතුළට ගන්නව පොල්ලක් බෑපියව එළියට. හේතුව මොකද? මේ ධර්මයේ මුවාවෙන් සිදු කරන මහා අවඩ සමාජය තුල බින්න බැහැගෙන තිබෙන නිසා උදෑසන ධර්ම දේශනාවේදී සීල සමාදාන අවස්ථාවේදී කෙටි ධර්මානුශාසනාවේදී මේ විහාරාධිපති ස්වාමින් වහන්සේ කියව ආකාරයටම මේ සමාජය තුල සිදුවන මේ බුදුන් වහන්සේගේ උතුම් වූ ධර්මය මනවින් අවබෝධ කරගන්නට ගමන් කරන්නට තිබෙන මේ අපේ සද්ධර්මය විනාශ කරන්නා වූ අය ඇතුළත වගේම පිටතත් සිටින නිසා ඒ සියලු ඇනුම් බැනුම් ඉවසගෙන මේ සියලු දෙනාම මාසෙකමාරක් පුරා ස්වේච්ඡාවෙන් හැම ගමකම හැම ගෙදරකටම පාය තබලා තමන්ගේ කල්යාණ මිත්‍රත්වයේ හස්තය දිගු කරලා ඒ සියලු දෙනා වෙනුවෙන් තම තමන්ගේ කල්යාණ මිත්‍රයන් සොයා ඇවිද්දා. ඇත්තටම මේ සද්ධර්ම යාත්‍රාව තුළින් සිදුවන්නේ අප උතුම් වූ බුද්ධ සභා මණ්ඩපයක් තනද්දී ඒ බුද්ධ සභා මණ්ඩපයේහි උතුම් වූ නිවනෙන් සැනසෙද්දී සසර පුරාම අපට දෙමව්පියෝ වෙමින් දූ දරුවෝ වෙමින් ගමන් කරන ලද මහා පිරිසක් ඉන්නවා. ඒ පිරිස තමයි අද සමාජයේ අපිට නිතර දෙවේලේ මුණ ගැහෙන්නේ. අපගේ ගෙදර දොරේ වත්ත පිටියේ සිටින තිරිසන් සත්වයක් පවා වෙන්න පුළුවන්. මෙන්න මේ යථාර්ථය සොයාගෙන ගමින් ගමට ගියපු මේ සියලු දෙනාම ආදරයෙන් පිළිගත් පිරිසක් තමයි අද සුමග සමාධි අසුපුවේ ඉන්නේ. හොඳින්ම මතකයේ තබා ගන්න. අප සුදු අතක් දරාගෙන බණ දහම් ටිකක් අහගෙන පුංචි පිනක් හෝ ජීවිතයට එකතු කරගෙන මේ සිදු කරන කාර්යය තුලදී නිවනින් සැනසෙන මඟ දිනකදී එළිය වෙනවා, ආලෝක වෙනවා. අර අස්සජී හාමුදුරුවෝ ඔබට හොඳට මතක ඇති. සරියුත් හාමුදුරුවන්ට බුද්ධ සභා මණ්ඩපයක අගසව් තනතුරක් ලැබෙන්නට තරම් මහා වාසනාවක් ලැබුණේ අපේ අස්සජී මහරහතන් වහන්සේ නිසා. තමන් වහන්සේ සමග සංසාර ගමන් මගෙහි ගමන් කරා වූ ඒ උත්තමය බුදුරජාණන් වහන්සේගෙන් සද්ධර්මයේ ටිකක් අහලා ඒ ධර්මයේ ඇසූ පිළිවෙලින් උන්වහන්සේ තමන්ගේ බෝධියට පැමිණිලා මග වඩිනකොට අර අපි අද ආදරයෙන් කතා කරන සරියුත් මහරහතන් වහන්සේගේ ඒ පෙර භවයේ කාගෙන්ද මේ හොයාගත්තේ ධර්මය? කවුද ඔබේ ගුරුවරයා කියලා අහනකොට මොනවද කියා දෙන ධර්මය කියලා අහනකොට ඒ අස්සජී ස්වාමීන් වහන්සේ, ඒ මහරහතන් වහන්සේ ඒ කියා දුන්නා වූ පුංචි ධර්මය මතකයට නැගිලා සසරේ පුරා ගමන් කළා වූ මහා මතකය අවදි කරගෙන බුද්ධ සභා මණ්ඩපයක නිවනෙන් සැනසෙන්නට රහත් බෝධිය ලබා ගන්නට විතරක් නෙමෙයි ඒ බුද්ධ සභා මණ්ඩපයේ අගසව් තනතුරකින් පිදුම් ලබන්න තරම් මහා වාසනාවන්තයෙක් වුණා. එමනම් හොඳින් මතක තබා ගන්න මෙන්න මේ සියලු දෙනා වෙනුවෙන් මේ ධර්ම යාත්‍රාවෙහි මහා ආනිසංසය ලැබෙන්නේ අදට විතරක් නෙමෙයි. තවත් බුද්ධ සභා මණ්ඩපයක වෙන්න පුළුවන්. ඒ නිවස්නෙන් සැනසෙන ඒ ගමන් මඟ තුල ගමන් කරන ඔබ සියලු දෙනාම යම් දිනක උතුම් වූ ප්‍රාර්ථනා බෝධිය සඵල සිද්ධි කරගත් විට තම තමන්ගේ ගමන් මඟ තුල මෙන්න මේ ආකාරයෙන් එකතු කරගත්තා වූ පිරිස නැවත නැවතත් ඒ රහතන් වහන්සේලා එකතු කරගෙන යාවි. ඒ නිසා හොඳින් අවබෝධ කරගන්න මේ ධහම තුල ගැලෙන
බුදුන් වහන්සේට මලක් පහනක් පූජා කරන, බුදුන් වහන්සේ වෙනුවෙන් එක සිල් පදයක් හෝ ආරක්ෂා කරන, උන්වහන්සේගේ ධර්මය දරා ගන්නට තරම් මහා වාසනාවක් දරන මේ පින්වතුන් එසේ මෙසේයි නෙමෙයි. අපේ ස්වාමින් වහන්සේලා කසාවතක් දරාගෙන හරි අසීරුවෙන් මේ සංසාර රෝගයෙන් ගැලවෙන්නට ගමන් කරන ගමන් මගෙහි සිදු කරන ඒ කාර්යය ඔබ අප හැමෝටම කරන්න බෑ. මේ සුදුවතක් දරාගෙන පොහොය දවසේ හරි එක තැනකට වෙලා වාඩි වෙලා සීල සමාදානයටපත් වෙලා බවුන් වඩන්නට වාසනාව ලැබෙන්නේ හා ඒ සිදු කරන්නට පුළුවන් වෙන්නේ එසේ මෙසේ පින්කන්දක් තියන අයට විතරක් නෙමෙයි. එහෙනම් හොඳින් මතක තියාගන්න. ඔබ අප අද මේ සියලු දෙනාම මේ අභිනවාරාම විහාරස්ථානයට සම්බන්ධ වෙලා ධර්ම යාත්‍රාවේ අවසාන දේශනාව, ඒ කියන්නේ මේ ප්‍රදේශයට සිදු කරන දේශනාව මේ සිදු කරන්නේ මේ විහාරස්ථානයේ වටා තවත් මහා පිරිසක් එකතු කරලා සීල සමාදානයටපත් වෙමින් වටිනා ධර්මයක් අනුගමනය කරන්නට මඟ සලසා දීම. අන්න ඒ සඳහා අවශ්‍ය මාර්ග ඥානය මම අවබෝධ කරගත්තා වූ ප්‍රමාණය ඔබ සියලු දෙනා වෙනුවෙන් සඳහන් කරන්න. මම අවබෝධ කරගත්ත ප්‍රමාණය මම අවබෝධ කරගත්තේ කොහොමද? ඔබටත් ඒ ආකාරයෙන් මේ ඊට කරන්නට පුළුවන්. හොඳින්ම අවදි කරගන්න, අවබෝධ කරගන්න. අද දවස ඔබට මහා වටිනා දවසක් වෙයි. ඔබගේ ජීවිතය ගැන, ඔබගේ නිවන ගැන, මේ ලැබුණු මනුස්ස ආත්ම භාවයේ වටිනාකම ගැන මම ඔබට අද මහා දහම් ප්‍රස්තුතයක් දේශනා කරනවා. ඒ හොඳින් මතකයේ තබා ගන්න, හොඳින් මනසෙහි අවදි කරගන්න, ආලෝකයටපත් කරගන්න. ඔබ ලොකුයි කියලා හිතන්න එපා. ඔබ පොඩි කියලා හිතන්නත් එපා. ඔබ පුංචි දරුවෙක් කියලා හිතන්න එපා. ඔබ වයස්ගතයි, මම කාන්තාවක්, මම පිරිමියෙක් කියලා හිතන්න එපා. මෙන්න මේ දේ සිහියෙන් හොඳ යෝනිසෝ මානසිකාරයක් ඇතිව සිතන්න. මේ සුමග සමාධි අසුභව තුලදී නම් කාටවත් එහා මෙහා යන්න අවස්ථාවක් නැහැ. දහම් දේශනා කරන අවස්ථාවේදී. ඒ නිසා හොඳින් මතක තබා ගන්න. උදේ අපේ විමලසාර ස්වාමින් වහන්සේ, විහාරාධිපති ස්වාමින් වහන්සේ මට අද දවස ඔබ වෙනුවෙන් සත්කාරය කරන්නට, එය ධෛර්ය සම්පන්න ඔබට යමක් කරන්නට උදේ ඉඳලා හවස වෙනකන් මේ විහාරස්ථානයේ සීල වැඩ කටයුතු කරන්නට මට බාර දුන්නා. ඔබට ඇහෙන්නේ නැති. ඒ නිසා මම ඔබගෙන් ආදරෙන් ඉල්ලනවා, මෙත් සිතක් දරාගෙන බණක් භාවනාවක් හරියට අගයන අදහන කෙනෙකුට පුංචි බාධාවක් හරි කරන්න එපා. එය ආර්ය අවතක් වෙනවා. ළඟ ඉන්න කෙනා හොඳින් සමාධියටපත් වෙලා නම් ඔබ නැගිටලා මේ යත ගමන් කරන්න ගියොත් ඒ කෙනාට බාධාවක් වුණොත් ඔබට කවදාවත් මතක තියාගන්න, රහත් මෙන්න ඔන්න වෙන්න තියෙද්දි ඔබට ඇති වෙනව ස්වභාව ධර්මෙන් බාධාවක්, ඔබගේ මඟ වැළකෙනවා. ඒ නිසා ඔබ මේ සිදු කරන වෙලාවේ, මේ සිදු කරන කාර්යය තුලදී අන් අයට බාධාවක් නොවි ඔබට වීරියෙන් යුතුව, අදිෂ්ඨානයෙන් යුතුව එය පවා ඉවසගෙන ඉන්නට හැකියාව තියෙනවා නම් ඔබට ඒකත් මේ පාරමිතා ගමන් මඟ තුල සිදු කරන තවත් මහා පූජාවක්. ඒ නිසා මෙතෙන් සිට මම ඔබට විවේකයක් ලබා දෙන තෙක් මේ අත ගමන් කරන්න එපා. හදිසිම අවශ්‍යතාවයක් වුණොත් අන් අයට බාධාවක් නොවි සෙමෙන් ඉවත් වෙලා ඒ අවශ්‍ය කටයුතු කරලා නැවත සෙමෙන් එන්න. එහෙම නැත්නම් පැත්ත කරලා ඉඳලා නිදහසේ යාපහුව ඉන්න වෙලාවක ඇවිල්ලා වාඩි වෙන්න. සමාධි භාවනාවන් ආදී දේ කරන විට සිහියෙන් හොඳ යෝනිසෝ මනසිකාරයකින් අහගෙන ඉන්න විට අන් අයට බාධා කරන්න එපා. ඒ වගේම තමයි ඔබ වාඩි වෙලා ඉන්න අතරතුරේදී තවත් කෙනෙකුට වෙන දෙයක් කවුරු හරි නැගිටලා යනවනම්, එහා මෙහා යනවනම්, මොන හරි සද්දයක් ඇහෙනවනම් අන්න ඒ දේ පවා ඔබගේ මනසට ගන්නෙ නැතුව එකම අදිෂ්ඨානයෙන් මේ කටහඬ දිහාම මානසිකාර්යය තබාගෙන ඉන්න. ඔබට මෙන්න මේ දහම් ප්‍රස්තුතය මනසට දරා ගන්න. ඒ පළවෙනි එක. දෙවෙනි එක තමයි ඔබ මෙතෙක් කාල සීමාවක් දහම් පොත්පත් කියවලා තියෙනවා, ධර්ම දේශනාවලට ඇහුම්කම් දීලා තියෙනවා. ඔබට තමන් තනියෙන් පෞද්ගලිකව නොඑක් මතිමතාන්තර ඔබගේ මනස තුල ගොනු කරගෙන තිබෙනවා. මෙන්න මේ සියලු මානසිකාරයන් තුලින් ඒ දැනුමින් ඈත් වෙන්න, කිසිවක් නොදන්නා වූ පුජ්‍යලයක් විදියට වාඩි වෙන්න, නොදන්නා වූ පුජ්‍යලයක් විදියට අහගෙන ඉන්න. ඔබට හොඳ දෙයක් ශ්‍රවණය කරන්නට නම්, ඔබට හොඳ දෙයක් මනසට ගන්නට නම් ඒ අහගෙන ඉඳලා පසු අවසානයේදී ඔබගේ මනසත් එක්ක තර්ක කරන්න, මම කියන දේ හරිද? මම කිව්ව දේ හරිද? අන්නේ හරිනම් ඔබගේ මනසට දමා ගන්න. මම කියපු දේත් එක්ක ඔබට එකඟ වෙන්න බැරි නම් කරුණා කරලා හවස මේ අසත් භූමියෙන් මේ විහාරස්ථාන භූමියෙන් ගමන් කරන්නට කලින්
ඒ මම කියපු දේ මනසෙන් අයින් කරලා යන්න. ඒ නිසා හොඳ පියවි සිහියෙන් හරියට ධම දකින්න නම් පියවි සිහියෙන් දකින්න. මනස තුල තිබෙන තවත් දේවල් එක්ක ඝට්ටණය කරගන්නේ නැතුව. එහෙනම් ඔබ සියලු දෙනාටම උතුම් වූ නිවනෙන් සැනසෙන්නට මහා ප්‍රාර්ථනා බෝධිය සසර පුරා ප්‍රාර්ථනා කරගෙන ආවා වූ ඒ උතුම් වූ මහා ප්‍රාර්ථනා බෝධිය උතුම් වූ නිවනෙන් සැනසෙන තෙක් පාරමිතා පූර්ණය සඳහා උතුම් වූ ධෛර්යයක් වේවා. ප්‍රඥාවෙහි ආලෝකයේ වීම සඳහාම ඔබ ලබාගත්තා වූ සීලෙහි උතුම් වූ ආනුභාවයේ සමාධියෙහි මහා බලයේ ගුණය ඔබ තුල ගොඩනැගෙන්නට අවශ්‍ය ශක්තිය ලැබේවා. උතුම් වූ බුදුරජාණන් වහන්සේලා ලෝක දේශනා කළා වූ සද්ධර්මයේහි වචනයක් ගානේ මේ විශ්වය පුරා පෙතර පවත්නා වූ ඒ උන්වහන්සේලාගේ මහා ශක්තිය හඬ ඒ ආනුභාවය බුදුරජාණන් වහන්සේගේ ස්වරංජ ධාතුන් ආදී දලදා ආදී පූජා ද්‍රව්‍යයන් මේ ශ්‍රී ලංකා ද්වීපය තුල විහෙර විහාරස්ථානවල චෛත්‍ය වහන්සේලා තුල ඒ වගේම ඒ උතුම් වූ බුදුරජාණන් වහන්සේට බෝධිසත්වයන්න් වහන්සේට සේවනයේ වූවා වූ ඒ බෝධින් වහන්සේගේ මහා අනුභවයෙන් අද දවස පුරා ඔබ විසින් සිදු කරන මහා අදිෂ්ඨාන මෙහෙවර තුල තම තමන් ප්‍රාර්ථනා කළා වූ ප්‍රාර්ථනා බෝධියෙන් නිවනෙන් සැනසෙන්නටම හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරමින් මම ඔබට අද ආරම්භ කරනවා ඔබ වෙනුවෙන් ඔබගේ ජීවිතය නැවත හාර අවශ්‍යමින් ඔබට ඔබ ගැනම අවබෝධයක් ලබා ගන්නට බලන්න. ඔබ සියලු දෙනාම දැන් මිනිසෙක්. මේ මිනිසෙක් විදියට ඉන්න ඔබ මොහොතක් වටපිට බැලුවොත් ඔබ එදිනෙදා ජීවිතය ගැන සොයාගෙන බැලුවොත් ඔබගේ ජීවිතය තුල බලන්න මොනවද තියෙන්නේ? ඔබ ගැන ඔබ මොනවද හිතන්නේ? ඔබගේ දෙමව්පියෝ ගැන, දූ දරුවෝ ගැන, ඥාති හිතවතුන් ගැන, ඔබ වගේම ශරීරයක් තිබෙන අනිත් මනුෂ්‍ය සත්වයින් ගැන හිතන්න. තිරිසන් ලෝකයක් තිබෙනවා. මහා දුකක් විඳගෙන හරක් ඉන්නවා, බල්ලෝ ඉන්නවා, ඌරෝ ඉන්නවා, මුවෝ අලි. ඇහැට පේන නොපෙනෙන සතුන් ගොඩාක් ඉන්නවා විශාල ප්‍රමාණයක්. ඒ වගේම ඔබ බණදහම් අසල බණදහම් කියාදීලා දානමය මානයක් ආදී දේවල් පූජා කරලා මේ දෙවියෝ ගැන සිහි කරනවා, මලගිය අය ගැන සිහි කරනවා, අපායක් ගැන සිහි කරනවා, බ්‍රහ්මයක් මේ ලෝකේ මවපු එකක් ගැන සිහි කරනවා. මෙන්න මේ සියලුම දේවල් එක්ක ඔබ ජීවිතයේ ගෙවන බව ඔබට දැන් හොඳින් පසක් වෙනවා. ඔබ කියලා කීවත් දුකක් විඳගෙන ලෙඩ රෝගාබාධ වලටපත් වෙලා සමහර විට ආර්ථික අපහසුතාවයන්, සමහර විට නිදා ගන්න කියා ගන්න තැනක් නැතු, සමහර විට දූ දරුවෝ වැඩි වෙලා සමහරක් අයට දූ දරුවෝ ඇත්තෙම නැහැ. එහෙනම් මේ සියල්ලත් එක්කම ජීවත් වෙන මෙන්න මේ මිනිස්යා කියන සත්වයා විදියට ගත්තම අපි මහා ඉහලින් වර්ණනා කරනවා මම මිනිස්සෙක්නේ, මම මිනිස් ලෝකේනේ ඉන්නේ. නමුත් මේ මිනිස් ලෝකයේ ඉන්න සත්වයා වෙනම ගත්තම තම තමන්ගේ ජීවිතය තුල බලන්න තම තමන් කොයිතරම් ප්‍රමාණයක මහා දුක්ඛ දෝමනස්යන්ගෙන් පිරීලා පවතිනවද කියලා. එහෙනම් මේවට හේතුවක් තියෙන්නට ඕන. මෙන්න මේ දේ අපි අවබෝධ කරගන්නට ඕන. අපි ඉඳලා මොනවා හරි කාලා බීලා මැරිලා යනවා. සමහරක් කෙනෙක් මලක් පහනක් පූජා කරලා ඒත් එයාට ඒ තත්ත්වෙමපත් වෙනවා. සමහරක් කෙනෙක් දාන සීල ආත් භාවනා ආදී දේ කරමින් ඒ ගමන් මග යනවා. ඒත් එයත් මැරිලා යනවා. සමහරක් අය බණ භාවනා කරනවා. ඒත් මැරිලා යනවා. තිරිසන් ලෝකයේ සතුන් ඉන්නවා. මේ හැම කෙනෙක්ම මැරිලා යනවා. සමහරක් ආගමකින් කියනවා මරුණට පස්සේ දිව්‍ය ලෝකේ යන්න, දෙවියෝ ගාවට යන්න, පින් කරන්න. දෙවියෝ ගාවට ගියත් මේ දෙවියොත් චුත වෙන වෙලාවක් තියෙනවා. බ්‍රහ්ම ලෝකයට ගියත් මේ බ්‍රහ්මයාගෙත් මේ යහපත නැති වෙන වෙලාවක් තියෙනවා. එහෙනම් මේ සියලුම දේවල් එක කතා කරන විට මෙන්න මේ ලෝකය ගැන, මේ විශ්වය ගැන ඔබට හොඳ අවබෝධයක් තිබුණොත් අන්නේ අවබෝධයක් ඇති වෙන්නට නම් ඔබ ගැන ටිකක්, ඔබ ගැන මදක් අවබෝධ කරගන්නට ඕන වෙනවා. මම මේ මගේ ධර්ම දේශනාවක් අහපු පිරිසට නෙමෙයි මම මේ ආමන්ත්‍රණය කරන්නේ. අද පළමුවෙන්ම මේ ස්ථානයට පැමිණ මේ කටහඬ අදම ශ්‍රවණය වන පින්වතුන්ට සමහරක් විට සමහරක් දේවල් මගේ මුවින් මේ කියා දෙන දේ විටින් විට ප්‍රකාශ වෙලා ඇති. ඒ නිසා ඒ අහගෙන හිටිය අය නැවතත් ඒ ආවර්ජනා කරගන්න, අලුතෙන්ම සිටින අය හොඳින් මනසට දරා ගන්න. මොකද්ද මේ මනුෂ්‍ය ජීවිතේ? කවුද මනුෂ්‍යයා කියලා කියන්නේ? කවුද තිරිසන් සතා කියලා කියන්නේ? කොහොමද තිරිසන් සතෙක් වෙන්නේ? කොහොමද මනුෂ්‍යයා කියන්නේ? කොහොමද මනුෂ්‍ය ලෝකයක උප්පත්තිය ලබන්නේ? කොහොමද දෙවියා කියලා කියන්නේ? කොහොමද දෙවියෙක් වෙන්නේ? කොහොමද බ්‍රහ්මයෙක් වෙන්නේ? බ්‍රහ්ම ලෝකයකට යන්නේ? කොහොමද නිවන කියන්නේ? මොනවද නිවන කියන්නේ? කොහොමද නිවනෙන් සැනසෙන්නේ?
එහෙනම් මෙන්න මේ දේවල් ටික අපි දැනගන්නට ඕන. මේ එකක්වත් දන්නේ නැතිව අපි කරන්නම් වාලේ ඉපදුනා වාලේ බෞද්ධයෙක් විදියට අපි ඔය කරන්නම් වාලේ මලක් පානක් පූජා කරගෙන හිටියට වැඩක් නැහැ පින්වත්නි. අපි ගැන දැනගන්න ඕන, අවබෝධ කරගන්න ඕන. ඒ නිසා හොඳ හැඟීමකින් අවබෝධයකින් තමන්ගේ ජීවිතයේ දැස මෙන්න මේ ආකාරයකින් බලමු. ඔබ දන්නවා ඔබට ඇසක් කනක් නාසයක් දිවක් ශරීරයක් තියෙනවා. ඔබ දන්නවා ඔබට හිස කඳ ගාත්‍රා තියෙනවා. ඔබ දන්නවා ඔබට අවයව ටිකක් සහිතව හැමකින් වෙලිච්ච ඇටකටු ටිකක් එක්ක මස් මාංශ ටිකක් එක්ක හරියට කටුමැටි ගහලා වරිච්චි බැඳපු බිත්ති ටිකක් වලින් සමන්විත වෙච්ච පොල්ලතු ටිකක් බැඳපු වහලක් වගේ තියෙන හිසක් එක්ක මේ දිරච්ච ගයක් වගේ ශරීරයක් ඔබට තිබෙනවා. මේ දේවල් ටික ඔබ දන්නවා. නමුත් හොඳින් මතක තියාගන්න. මේ මිනිස්යා කියන සත්වයා සහිතව මෙන්න මේ විශ්වය තුල ඉපදෙන මෙන්න මේ මිනිස්ය සත්වයාගේ වටිනාකමක් තිබෙනවා. මේ මනුස්ස සත්‍යය ඉපදිලා මේ සිදු කරන දේවල් වලින් ගෙන යන ටිකක් තියෙනවා, තියලා යන ටිකක් තියෙනවා. එහෙනම් හොඳින් අවබෝධ කරගෙන බලන්නට ඕනේද? අපි බලන්න ඉපදුණු දවසේ ඉඳලා මේ වෙනකන් ඔබ මොනවද කළේ? කාගෙන් හරි ඇහුවොත් අනේ ඔය ජීවත් වෙන්නම් වාලේ ජීවත් වුණා. ඔබ යනකොට මොනවද අරගෙන යන්නේ? මොනවත් නැහැ. අත මිට මොලවාගෙන යන්න වෙන්නේ. එහෙමනම් ඔබ යනකොට අරගෙන යන්නේ මිට මොලවාගෙන මොනවද? ඒ අතේ මිට මොලවාගෙන යන්නේ ඔබ කරන ලද සිතින් කයින් වචනයෙන් සිදු කරන ලද පාපකාරී දේ. ඔබගේ සිතෙන් සිතන දේ, වචනයෙන් කියන දේ, කයින් කරන දේ ඔබගේ සිතටත් අන් අයගේ ජීවිතයටත් අන් අයගේ සිතටත් මහා බරක් පීඩාවක් වෙන දේ සිදු වුණා නම් ඔබ කොච්චර මල් පහන් පූජා කළත් ඔබගේ සිත තුළම මහා වේගයකින් පීඩාවකින් සිටිය නම් මෙන්න මේ දේවල් ගැන ඔබ හොඳින් අවබෝධ කරගන්නට ඕනද? ඔබ හරියටම පින්වන්තයි. නමුත් ඔබ පින්වන්ත වුණාට මං කියනවා ඔබ ගුණවන්ත නැහැ කියලා. කවුරු හරි කිව්වොත් ඔබ ගුණවන්තයි කියලා මම කියනවා එහෙනම් ඔබගේ ගුණය පෙන්වන්න කියලා. මොකද්ද බලන්න තියෙන්න ඕන ගුණය? ඒ පෙන්වන්නට තියෙන ගුණය මොකද්ද කියලා අපි මේ දහම් ප්‍රස්තුතියේදී අවසානයේදී අහගන්නු දැනගනිමු. මෙන්න මේ අවබෝධතාවය හොඳින් මනස තුල දරා ගන්නට මෙන්න මේ තැන සිට ආරම්භ කරමු. මනුෂ්‍ය ජීවිතය ස්නායු ශෛල බිලියන දශලක්ෂ 30000ක් සමන්විත වෙච්ච වූ මොළයක්. ඇට සංදි 160ක් තිබෙන අස්ථි පද්ධතියක්. අස්ථි කොටස් 320ක් තිබෙන අස්ථි වලින් සමන්විත වෙච්ච ශරීරයක්. ස්නායු කොටස් ස්නායු පද්ධති දෙකක් එක තිබෙන ශරීරයක්. මේ ස්නායු ටික කෑල්ලෙන් කෑල්ල එකෙන් එක එකතු කරලා වයර් එකක් වගේ දිග් ගැස්සුවොත් අවුරුදු 18ක් විතර සම්පූර්ණ වෙච්ච ශරීරයක්. අඩි 5මාරකට වැඩිය උස ශරීරයක්. ඒ ශරීරයේ තිබෙන ස්නායු ටික එකෙන් එක දික් කරලා ගත්තොත් මේ මුළු ලෝකේ වටා දෙසරයක් ඔතන්න පුළුවන් ස්නායු ශරීරයක් ඔබට තිබෙන්නේ. එහෙනම් එච්චර තරම් ප්‍රමාණයක් ස්නායු ශෛල පද්ධතියක් තියෙන ඔබගේ ශරීරයේ මේ සියල්ල එකතු කරලා මිටි කරලා බැඳගෙන ඔබ ඉන්නවා. බලන්න ඔබගේ ශරීරයේ ඇට කෑලි තියෙනවා 320ක්. ඒ ඇට කෑලි 320 තියෙන ඇට සංදි 160ක. ස්නායු ශෛල බිලියන දශලක්ෂ 30000ක්. එහෙනම් ඔබගේ මොළය තුල මෙච්චර ස්නායු ශෛල තිබුණට ඔබ පාවිච්චි කරන්නේ 0.5ක වගේ පුංචි ස්නායු ශෛල ප්‍රමාණයක්. මෙන්න මේ ප්‍රමාණය තුල තමයි ඔබ මම සුදන, අරය දුර්ජනය, මම ලොක්ක, අරගෙන පොඩි එකෙක්, මම හොඳ කුලයක, මම අරය නරක කුලයක, උඹ අර ආගමේ මම මේ ආගමේ, උඹ දෙමළ මම සිංහලයා. කොහොම කියලා කෑකෝ ගහගෙන ඉන්නේ මෙන්න මේ 0.5ක තියෙන මෙන්න මේ ස්නායු ශෛල ප්‍රමාණයකින් ලබාගත්තා වූ දැනුමකින් විතරයි පින්වත්. එහෙනම් නිවනෙන් සැනසෙන්නට නම් යම් කෙනෙක් මෙන්න මේ සසර පුරාම සිතින් කයින් වචනයෙන් සිදු කරගෙන ආපු මහා කෙලෙස් අකුසල් ප්‍රමාණය සිතින් අයින් කරගන්නට ඕන. ඔබ සංසාර ගමන් මඟ තුල මහා පින් කන්දක් කරලා තියෙනවා. මේ පින් ටික නිසා ඔබට දැන් මනුස්ස ශරීරයකට අවශ්‍ය සුදු අතක්ද හොයාගන්න, ඉඩකඩමක් ටිකක් ලබා ගන්න, දාණය ටිකක් ලැබෙන්න. බලන්න අද දවස කොච්චර වාසනාවන්තයිද. අද මේ විහාරස්ථානයේට වෙනදා දාණය ගේන, මාස්පතා දාණය ගේන, සලාක දාණය ගේන පින්වතුන් අද හරියට සතුටු වෙලා ගියා. මොකද අසපු භූමියෙන් ආපු පිරිසට අර ගෙනාපු 100කට 70කට විතර ගෙනාපු දාණය ටිකත් 500කට 600කට බෙදලා දෙන්න පුළුවන්කම ලැබුණ ටිකෙන් ටික හරි. එහෙමනම් බලන්න කොච්චර හැඟීමකින් ආනුභාවයක්ද කියලා. ඒ තමයි වාසනාව පෙරලිලා එන විදිය. ඒ නිසා ඔබ හැම කෙනෙකුම සසර පුරා සිදු කරා වූ සිදු කිරීම මාලාව තුල
ලැබිච්ච දේ නොලැබිච්ච දේ අන්න අර කියපු ස්නායු පද්ධතිය සහිත ඒ අස්ථි පද්ධතිය සහිත අර මොළය සහිත ඔබ සිටින්නා වූ මේ සියලු දෙනාගේ පුංචි පුංචි අවයව කැලි කොටස් ඉන්ද්‍රිය කොටස් ධාතු කොටස් 32කින් සමන්විත වෙච්චා වූ මේ ශරීරය මේ සියලු දෙනාගේම දවසක වේලිලා වැහැරිලා යනවා. මේ හුස්ම ගන්න හුස්ම ටික දවසක නිමා වෙනවා. මේ ගන්න හුස්ම ටික නිමා වුණාට පස්සේ මේ ශරීරයට ජීවයක් නැති වෙනවා. එහෙනම් ඒ දවස වෙනකන් අපි ටිකෙන් ටික ලං වෙනවා. මරණයට ටිකෙන් ටික ලං වෙනවා. මේ හැම කෙනාම මරණයට ලං වෙන නිසා මේ මරණයට බයයි. වයසට ගිහිල්ලා අවුරුදු 60ක් 70ක් ගියාට පස්සේ අපි අවුරුදු 40ක් විතර වෙනකන් හොඳට නටනවා. හොඳට නටන්නේ කොහොමද? කරන්න තියෙන සියලුම සෙප්පඩ විජ්ජකම් කරනවා. කියන්න තියෙන බොරු ටික ඔක්කොම කරනවා. හිතන්න තියෙන මානසිකාරයන් වැරදි සියල්ල ඔබ හිතනවා. අවුරුදු 40ක් විතර වෙනකන්. දැන් මේ නටන වයසනේ. ඊට පස්සේ 40න් පස්සේ 45 50 විතර වෙනකොට ඉබේ ටික ටික නැට වෙනවා. නැට වෙන වයස එනවා. මෙන්න මේ නැට වෙන වයස එනකොට ඔබට වුමනා විදියට නටා ගන්න බැරි වෙනවා. මේ නැට වෙන වයසේදී ඉබේ නැටනකොට ඔබට මරණය සිහි වෙනවා. මේ මරණය සිහි වෙනකොට කරගත්ත කියාගත්ත දෙයක් නැහැ. පටන් ගත්ත දවසේ ඉඳලාම සිතෙහි අකුසල් ගොන්නක්. ආරම්භ කර දවසේ ඉඳලාම සිතේ මහා කනස්සල්ලට දුකට වේදනාවටපත් වෙච්ච ජීවිතයක්. මෙන්න මේ සියලුම දිනාම මරණය ජය ගන්නට බැරිව අවසාන මොහොතේදී මහා පීඩාවකින් කනස්සල්ලකින් මැරෙනවා. මේ හැම කෙනාම Taman සිදු කරන ලද කර්ම නිමිත්තක් විදියට ගෙනියනවා. මේ කර්ම නිමිත්ත ක්‍රියාත්මක වෙනකොට මේ හැම කෙනාම මරණය ළඟදී ගති නිමිත්ත ක්‍රියාත්මක වෙලා Taman ඉපදෙන තැන දැනගන්න විට චුති චිත්තය ප්‍රතිසන්දි චිත්තයක් බවට පරිවර්තනය වෙන විට හොඳින් මතක තියාගන්න මේ හැම කෙනාම අර නටන කාලේ නටලා නැට වෙන කාලේ ඉබේ නැට වෙනකොට යන්නට තියෙන තැනට ඔහේ යන්න සිද්ධ වෙනවා මහා දුකක් කනගාටුවක් එක්ක. එහෙනම් මේ මරණයටපත් වෙන පුජ්‍යලයාට අවසාන මොහොතේදී Taman සිදු කරන ලද මහා කනස්සල්ල පීඩාව වේගය සිතෙන් කයින් වචනෙන් සිදු කරන ලද මහා අකුසල් ප්‍රමාණය තම තමන්ගේ මනසට චිත්‍රපටියක් ලෙස ඇඳි පේන්න ගන්නවා. මේ හැම කෙනාට මෙහෙමයි. හදිසි අනතුරකටපත් වෙලා මැරුණත් මේ හදිසි අනතුරකටපත් වෙලා මැරුණ මේ කය නමුත් මේ විඥානය ක්‍රියාත්මක වෙනවා. එහෙනම් මං විඥානය කියලා වචනයක් ඔන්න මෙතෙන්ට ගෙනාවා. මේ සිත කියලා වචනයක් ගෙනාවා. එහෙනම් ඔබගේ ඇස කන නාසය දිව ශරීරය මෙන්න මේ පසින්දුරන් ටික එකතු කරගෙන මේ ස්වභාව ධම විඳිනවා. මේ ස්වභාව ධම විඳින්නා වූ මෙන්න මේ සිත නොඑක් දේවල් විඳින්න ගිහිල්ලා මේ විඳින්නටපත් වෙච්ච දේවල් මේ විඳලා ඉවර කරගන්න බැරුව ඇයි දෙයනේ පුංචි සෛල ප්‍රමාණයක් වැඩ කරද්දී මහා ප්‍රමාණයක් ආසාවල් හැඟීම් ප්‍රමාණයක් ඔබගේ හිත ඇතුලේ දරාගත්තම මේ ස්වභාව ධමයේ ඔබට විඳින්නට තියෙන දේවල් බොහොම අල්පයි. නමුත් ඔබ ගොඩාක් විඳින්න උත්සාහ කරනවා මේ ටික උනා. මෙන්න මේ නිසා ඔබට මහා තණ්හාවක් ඇති වෙනවා ඔබගේ සිත ඇතුලේ. මෙන්න මේ තණ්හාව නිසා නැවත මේක විඳීම සඳහා ඔබ උපාදානයක් නැති කරගෙන මෙන්න මේ උපාදානය නිසා නැවත අලුත් භවයක් නැති කරගන්නට වග බලා ගන්නවා. ඒ නිසා මෙන්න මේ ඔබ සිතන ඇසට කනට නාසයට දිවට ශරීරයට ඇති කරගන්නා වූ පුංචි කෙලෙස් අකුසල් ප්‍රමාණයන් හැඟීම් ආසාවල් ප්‍රමාණයන් ඔබගේ සිත තුළ දරා ගන්නවා පසුව හෝ විඳින්න. ඒක ආසාවක් බවට පත් වෙලා. ඔබ පුංචි කාලේ තිබුණ පුංචි ආසාවල් ලොකු වෙනකොට ලොකු ආසාවල් වයසට යනකොට වයසක ආසාවල් නෙමෙයි තියෙන්නේ. මොනවද? පුංචි කාලේදී කරන ආසාවල් ආපහු. පුංචි කාලේ පුංචි ආසාවල් ලොකු වෙනකොට ලොකු ආසාවල් වයසට යනකොට වයසක ආසාවල් නෙමෙයි. ආපහු පුංචි ආසාවල් පටන් ගන්නවා. ඇයි? අපි කියනවා එතකොට වයසට යනකොට මෙයා තාපහු පුංචි ළමයෙක් වගේ ඇසිරෙන්න යනවා කියලා. එහෙනම් මේ සිතට ගන්න දේවල් නිසා මේ හැඟීම් ආසාවන් තෘෂ්ණාවන් රාගය දුක වේදනාව කනස්සල්ල ක්‍රෝධය වෛරය ඊර්ෂ්‍යාව මෙන්න මේ පුංචි දේවල් ටික මහා විශාල විදියට ඔබගේ විඥානයක් නිර්මාණය කරනවා මේ සිත තුළ. එහෙනම් පසින්දුරන් තුළට ගෝචර වන්නා වූ සියලු දේ තුලින් ඔබගේ සිතක් නිර්මාණය වෙන විට මේ සිත තුළ ඉෂ්ට කරගන්න බැරි වුණු ආසාවන් සියල්ල ඔබගේ ප්‍රතිසන්දි විඥාණයට එකතු වෙනවා. ප්‍රතිසන්දි විඥාණයට එකතු වෙනවා. මොකද්ද ප්‍රතිසන්දි විඥාණය? ඔබ මේ ශරීරයේහි ඇසට කනට නාසයට දිවට ශරීරයට සියලු හැඟීම් සංඥාවන් ආවේග ගර්භාෂයේදී ඔබ ඉපදෙනකොට ඔබට මේකට ජීවය දුන්නේ මේ ප්‍රතිසන්දි විඥාණය. එහෙමනම් ඔබ පෙර භවයකදී තවත් ශරීරයක ඉඳලා එතනින් මිය ගිහිල්ලා තමයි මේ ශරීරයට ඇතුල් වුනේ. එහෙනම් මේ ශරීරය අතහැරලා දාපු දවසට මෙන්න මේ විඥාණය තවත් ශරීරයකට ගෙනියනවා.
මෙන්න මේක තමයි පින්වත්නි යථාර්ථය. එහෙනම් මේ අපි මැරිලා වෙන තැනක ඉපදෙනව නෙමෙයි. අපි මේ ජීවත් වෙච්ච මෙන්න මේ ජීවිතයට උරුම කරුමකම් කියපු මේ පණ නල කොටසට මේ භවයේදීත් අලුත් ටිකක් එකතු කරගෙන අර ප්‍රතිසන්දි විඥාණය තවත් ශරීරයකට ගමන් කරනවා. ඒ තවත් ශරීරයකට ගමන් කරන්නේ ඉබාගාතේ නෙමෙයි. ඒකට විශ්ව නියාමයක් තියෙනවා. අන්න ඒ නිසා තමයි පින්වත්නි ඔබ මෙන්න මේ යථාර්ථය හරියට අවබෝධ කරගත යුතු වෙන්නේ. මොකද්ද? ඔබට මෙය යන දවසට ඔබට උවමනා තැනකට ගිහිල්ලා ඉපදලා ඉන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. එහෙනම් විශ්ව නියාමයක් තියෙනවා. ඒ විශ්ව නියමයට අනුව ක්‍රියාත්මක වෙනවා යථාර්ථය. ඔබ කොච්චර හොඳ දේවල් කළත් ඔබගේ අර අවසාන ප්‍රතිසන්දි චිත්තය, ඒ කියන්නේ මේ අවසාන භවය තුල ඔබ සිදු කරන ලද යහපත අයහපත තුල ගොනු කරගත්තා වූ දේ ඔබට වැදගත් වෙනවා අවසාන මොහොතේදී මෙන්න මේ ක්‍රියාත්මක භාවයට. එහෙනම් ඔබ හැම කෙනාම හිතාවි අනේ මම චෛත්‍යයක් පූජා කළා, අනේ මම විහෙර විහාර හැදුවා, අනේ මම අසරණයන්ට පිහිට වුණා, අනේ මම ලෙඩ රෝගීන්ට පිහිට වුණා, මම නැති බැරි අයට දුන්නා, හැමදාම පොයේ දවසට එහෙම නැත්තම් සලාක දානෙට වස් දානෙට මම ස්වාමින් වහන්සේලාට දානමාන දුන්නා, අනේ මම හොඳ තැනක ඉපදෙයි කියලා හිතුවට වැඩක් නැහැ. එහෙම වෙන්නේ නැහැ. එහෙම ඉපදීමට තීරණය වෙන්නේ පින්වත්නි ඔබ මේ භවය තුලදී ඔබගේ සිත තබාගත් ආකාරය මත. ඔබ කොච්චර දම්පින් කළත් ඔබගේ සිත මහා කනස්සල්ලකින් දුකකින් වේදනාවකින් තිබෙනව නම්, ඔබගේ සිත මහා ක්‍රෝධයකින් වෛරයකින් තිබෙනව නම්, ඔබ දුන්න දාණය පවා තණ්හාවකින් මානයකින් දෘෂ්ටියකින් දුන්න නම් මේ එක දෙයකින් වැඩක් නැති වෙනවා. ඒ නිසා ඔබ මේ භවය තුලදී සිදු කරන ලද මහා යහපත ඔබ සිදු කළේ ඔබගේ සිත තුල තණ්හාවක් නැති, දෘෂ්ටියක් නැති, මානයක් නැති සිතවිල්ලකින් නම් පමණක්. ඔබ මේ භවය තුලදී සිත සමාධියට පත් කරගෙන ඔබ සිතෙහි කෙලෙස් නිවවනම් පමණක් ඔබගේ සිත කනස්සල්ලට දුකට වේදනාවට පත් වෙන්නට ඉඩ නොදී ඔබ උපේක්ෂාවෙන් සිටියනම් පමණක් හොඳින් මතක තියාගන්න ඔබට හොඳ ප්‍රතිසන්දියක් ඊළඟ භවයේදී ලැබෙයි. අඩුම තරමේ දැන් හිටි මනුස්ස භවයේ තරම්වත්. එහෙම නැත්නම් පින්වත්නි මතක තියාගන්න අර සුමන අපි දන්නවා කොසල් රජුරුවන්ගේ බිරින්දාවක් හිටියා. මෙන්න මෙයා බුදුරජාණන් වහන්සේට අසද්දෘස දානමේ පූජාවන් කරනවා. එක එක රජවරු මේ දවසේ මේ දාණය මම දෙන්නේ, මේ දවසේ මේ දාණය මම දෙන්නේ කියලා රහතන් වහන්සේලා ප්‍රමුඛ කොටගෙන මේ සියලු දෙනාම වෙනුවෙන් ඒ අය තරඟට දාණය දෙනවා. මෙන්න මේ කොසල් රජුරුව දානමේ පූජාවල් වලදී එක අවස්ථාවක සාමාන්‍ය මිනිස් ජනයාට පරාජයටපත් වුණා. මිනිස්සු ඔක්කොම එකතු වෙලා හිතන්නට බැරි තරම් මහා ප්‍රමාණයක සාර්ථක දානමේ පූජාවක් බුදුරජාණන් වහන්සේට කරනවා. අන්න කොසල් රජුරුවන්ගේ මේ බිරින්දා ඇවිල්ලා කියනවා, රජතුමනි බය වෙන්න එපා, මම අසද්දෘස දානයක් දෙන්නම්. මේ දාණය කොහොමද දෙන්නේ? එක ස්වාමීන් වහන්සේ කෙනෙකුට, එක රහතන් වහන්සේ කෙනෙකුට මුතු කුඩයක්, එක රහතන් වහන්සේ කෙනෙකුට ආවතේවකම් කරන්න කෙනෙක්, දානය ලබා දෙන්න කෙනෙක්, පාසෝදන්න කෙනෙක්, සිවුරු පිළි අල්ලන් ඉන්න කෙනෙක්, එක රහතන් වහන්සේලා සත් නමකට එක ඇතෙක් ළඟින් තියලා මහා පූජාවල් කරලා මහා ආනිසංස ඇති වෙන මහා දානමය පූජාවන් කරලා අන්න කොසල් රජුරුවන්ව ජයග්‍රහණය කරන්න තරම් ප්‍රමාණයක මහා ඇඟීමකින් ලක්ෂ සංඛ්‍යාත පිරිසකට රහතන් වහන්සේලාට එකම දවසේ එකම වෙලාවක දානය ලබා දෙනවා. ඒ තරම් මහා දානයක් පූජා කරපු ඒ දේවියත් මොකද වුනේ? දවස් 7ක් යනතුරු අපාගත වෙලා. එහෙමනම් තමන්ගේ සිත තුළ ගොනු වෙන මෙන්න මේ යථාර්ථය හොඳින් අවබෝධ කරගන්න ඔබට පින් කරන්න අවශ්‍යයි. මොකටද පින් කරන්නේ? ඔබ දැන් ඔය කරපු පින් නිසා තමයි මෙන්න මේ දේවල් ටික ඔබට ලැබිලා තියෙන්නේ. මොනවද? ඔබගේ ඇස් අන්ධ නැතුව, කන් නැසෙන්නේ නැතුව, හොඳ ශරීරයක් ඇතිව, අංග විකල නැතුව, හොඳ දත් සෙට් දෙපළක්, හොඳ මුහුණක්, හොඳ ඇස් දෙකක් ඇතුව ඔබ ඉපදිලා තියෙනවා. මොනව සමගද? හොඳ දෙමව්පියෝ එක්ක, හොඳ දූ දරුවෝ එක්ක, හොඳ වතු පිටිය එක්ක, ඔබ හරක බාන එක්ක ඔබ ඉපදිලා තියෙනවා. මේව ලැබෙන්නේ කොහොමද? මේව ලැබුණේ කොහොමද? අන්න ඔබ කරන ලද මහා දානමය පූජාවල් ආදී හොඳ යහපත් පුණ්‍ය කර්ම නිසා. ඔබ මේ භවයේදී මිනිස්සෙක් විදියට ඉපදුනා. ඔබ මේ භවයේදී මිනිස්සෙක් විදියට ඉපදුනේ කොහොමද? අන්න වැදගත් වෙන්නේ අන්නේ නිස්දේ. ඔබ මිනිස්සෙක් විදියට ඉපදුනේ අර කරපු දේවල් නිසා නෙමෙයි. ඔබ මිනිස්සෙක් විදියට ඉපදුනේ ඔබ ඊට වඩා වැඩි යමක් කරපු නිසා. මොකක් නිසාද? ඔබගේ සිත තුළ කෙලෙස් අයින් කරලා, කුසල් ඇති කරලා, සිතෙහි ඇති කරගත්තා වූ ගුණයක් නිසා.
මං කියන්නම් අන්නේ ගුණය මොකක්ද කියලා. මිනිස්සෙක් විදියට ඉපදෙන්නට නම් අඩුම තරමෙන් මෙන්න මේ මනුස්ස කලලයකට ආවට පස්සේ ඒ ප්‍රතිසන්දි විඥාණය තුල මිලිවොට් 100කවත් කරන්ට් එකක් තියෙන්න ඕන, විද්‍යුතයක් තියෙන්න ඕන. අන්න එහෙම විද්‍යුතයක් ඉතුරු වෙච්ච කෙනාට විතරයි ඊළඟ ආත්ම භාවයේදී මනුස්ස කලලයකට ඇතුල් වෙන්න පුළුවන් වෙන්නේ. මිලිවොට් 100ට වඩා ඉහළ අගයක් තියෙන කෙනෙකුට දිව්‍යමය ශරීරයකට යන්න පුළුවන්. ඒකටත් වඩා ඉහළ අගයක් තියෙන කෙනෙකුට බ්‍රහ්මතලයකට යන්න පුළුවන්. එහෙමනම් ඒට ගොඩාක් මේ මිලිවොට් 100කට වැඩිය පහළ කෙනෙකුට පුළුවන් අපාගත වෙන්න. තිරිසන් ලෝකයකට යන්න. ඔබ ඉපදුනේ මිලිවොට් 100ක ධාරිතාවකින් නම් දැන් කල්පනා කරලා බලන්න ඔබගේ ළඟ තියෙනවද කියලා මේ ප්‍රමාණය ඉතුරු වෙලා. ඔබ ඉපදුණු දවසේ ඉඳලා බලන්න කොච්චර පින්දහම් කළත් ඔබගේ දූ දරුවෝ ගැන, දෙමාපියෝ ගැන, සමාජයේ තියෙච්ච ප්‍රශ්න ගැටලු ගැන, ඔබ ගැන, ඔබගේ රෝගාබාධ ගැන බලන්න ඔබ කොයිතරම් ප්‍රමාණයක මහා කනස්සල්ලකට, දුකට, වේදනාවකටපත් වුණාද කියලා. ඒ මහා පීඩාව නිසා ඔබගේ මෙන්න මේ විද්‍යුතය ටික අඩු වෙලා යනවා. එහෙමනම් ඔබ ඉපදුන දවසේ ඉඳලා මේ වෙන තෙක් ඔබ බණ භාවනා කරලා හොඳ සමාධි ධ්‍යානකට ගිහිල්ලා නැත්නම්, හොඳ සමාධි තලයකට ගිහිල්ලා නැත්නම්, ඔබ ධ්‍යානකට ගිහිල්ලා නැත්නම්, ඔබගේ සිත මහා විදියට විසිරිලා නම්, ඔබගේ සිත එකලාසයක් කරගන්න බැරි නම් පින්වත්නි මතක තියාගන්න ඔබ හැම කෙනාම ප්‍රමාදයි. ඔබ කොයිතරම් පින් දහම් කළත්, ඔබ ධර්ම දේශනාවල් දේශනා කෙරෙව්වත්, ඔබ කොයිතරම් ප්‍රමාණයක අපේ ස්වාමින් වහන්සේලා රැකබලා ගත්තත්, උන්වහන්සේලාට උදව් උපකාර කරගෙන උන්වහන්සේලාගේ ධර්මය අහලා ඒ ධර්මය ඔබගේ ජීවිතයට එකතු කරගත්තේ නැත්නම් පින්වත්නි මේ හැම කෙනාම ප්‍රමාදයි. එහෙමනම් ඔබගේ ප්‍රමාදයට හේතුව මොකක්ද? ඔබගේ කනස්සල්ල දුක වේදනාව නිසා ඔබගේ සිත විසිරිච්ච බව එකතු කරගන්න බෑ. අනේ අපිට නම් පුළුවන් කියලා කියයි. අපි බලමු සමාධියක් එහෙම ගන්න අවස්ථාවේදී ඔබගේ ඇස් දෙක වහගත්තට පස්සේ ඔබගේ සිතට එන නොඑක් සිතීලි නිසා මේ සිත එකග කරගන්න බැරුව දඟලන දැඟලීම. එච්චර සමාධියකට යන්න ඕන වෙන්නේ නැහැ. ඔබට කවුරු හරි මොනවා හරි කොව්වමක් කරනවා. ඔබගේ හිත පොඩ්ඩක් රිදවනවා. ඔබට කවුරු හරි මොනවා හරි වචනයක් කියනවා, දෝෂ දර්ශනයකට ලක් වෙනවා. ඔබගේ අම්මා තාත්තා හරි ඔබට අවවාදයක් දෙනකොට බලන්න ඉවසා දරාගෙන ඉන්න පුළුවන් කමක් තියෙනවද කියලා. බෑ නේද? ඒ ඇයි? ඔබගේ සිත මෙල්ල නැහැ ඔබට. ඔබගේ සිත ඔබට මෙල්ල නැත්නම් පින්වත්නි ඔබ ඉපදෙනකොට තිබුණු මට්ටම ඔබගෙන් අයින් වෙලා. ඒ කියන්නේ ඔබට මනුස්ස ශරීරයකට ඉපදෙන්න තරම් විද්‍යුතයක් තිබුණ ආවට දැන් ඔබට මෙල්ල කරගන්න බැරි නිසා මෙන්න මේ විද්‍යුතය අඩු වෙලා තියෙන්නේ. එහෙමනම් ඔබ මේක ඇති කරගන්නට ඕන, වර්ධනය කරගන්නට ඕන. එහෙම නැතුව ලබන ආත්ම මිනිස්සාත්ම භාවයක් පතන්නටවත්, අනේ ලැබෙන ආත්ම භාවයක නිවනෙන් සැනසෙන්නටවත් ප්‍රාර්ථනා කරගෙන වැඩක් නැහැ. ඒ නිසා හරියට මේ දේ අගයන්න ඕන, අවබෝධ කරගන්නට ඕන. කොහොමද මේ විද්‍යුතය වැඩි වෙන්නේ? විද්‍යුතය වැඩි වෙනව මෙන්න මේ නිසා. ඔබ සිතෙන්, කයින්, වචනයෙන් තුන් දොරින්ම හොඳට ආරක්ෂා වෙලා අන් අයට පීඩා දෙන්නෙත් නැති, තමන්ගේ ළඟට තමන් පීඩාවක්වත් ගන්නෙ නැති කෙනෙක් නම් ඔන්න ඔබට මහා වාසනාවක් ලැබෙනවා. එක විදියකින් ඔබගේ සිත দমনය කරගෙන ඉන්න පුළුවන් නිසා විද්‍යුතය වැඩි වෙනවා. ඇයි? කනස්සල් අඩුයි. මේ සිත দমনය කරගන්නට බැරි නිසා බලන්න ඔබගේ ළඟ තියෙන ලෙඩ රෝගාබාධ කොයිතරම්ද කියලා. ඔබ උදේ ඉඳලා හවස් වෙනකම්ම මහා වේදනාවක්, පීඩාවක් විඳින කෙනා, බඩේ ગેස්ට්‍රික්, ඔබට දියවැඩියාව, ඔබට පිළිකාව, ඔබට වෙනත් නොඑක් රෝගාබාධ මේ සියල්ල හැදෙන්නේ ඇයි? ඔබගේ සිත ඔබට මහා පීඩාවකින් තිබෙන නිසා. එහෙනම් මෙන්න මේක නවත්ත ගන්නට හැකියාව තිබෙන කෙනා මේ සියල්ලෙන් ආරක්ෂා වෙනවා. හොඳින් අවබෝධ කරගන්න ජීවිතේ උතුම් වූ නිවනෙන් සැනසෙන්නට ගමන් කරන ගමන් මඟ ඔබ වැරදියට පාවිච්චි කරන්නේ. ඒ වැරදියට පාවිච්චි කරන්නේ ඔබට හරි දේ ඔබට ලබා දීලා නැති නිසා. ඔබට යමක් කෙනෙක් කියා දෙන්නේ මොනව නිසාද? ඔබෙන් යමක් ගන්න බලාගෙන හැමතැනම හැම දෙයකම එහෙමයි. ඒ නිසා ඔබ ධර්මයෙන් ඈත් වුණා. ඔබ පන්සලෙනුත් ඈත් වෙලා. ඔබට එකම පිහිට මේ නිවනෙන් සැනසෙන්නට එකම තැන විහාරස්ථානයේ. ඔබ එතනින් ඈත් වුණා. එතන ඈත් උනේ ඇයි? එක්ක ඔබගේ සිත රිදෙන්නේ නැති. එහෙම නැත්නම් සිත රිදවන්නේ නැති. එහෙම නැත්නම් ඔබ ගිහිල්ලා වැරදි දෙයක් කරන්නට ඇති. මේ මොනවා හරි ක්‍රමයකින් ඔබ එකෙන් ඈත් වුණා. මතක තියාගන්න. කෙනෙක් ලෙඩට දුකටපත් වෙනවා නම් ඒකට හේතුව අර උදේ අපේ ස්වාමින් වහන්සේ කාරණා කීපයක් සඳහන් කරා. අපේ ඇඟේ තියෙන හේතු නිසා, මේ ස්වභාව ධර්මයේ තියෙන හේතු නිසා, අපි එදිනෙදා ඇති කරගන්නා වූ හේතු නිසා, ඒ වගේම අපි සසරේ ගේන කර්මය නිසා මෙන්න මේ හැඟීම අවබෝධයෙන් සිතන්න.
අපේ මනස අපි ලෙඩ කරගෙන තියෙනවා නම්, අපේ කය ලෙඩ රෝගාබාධයටපත් කරගෙන තියෙනවා නම්, අපිට ඒවයින් දුක් විඳින්න වෙලා තියෙනවා නම්, ඒකට හේතුව තියෙන්නේ මේ භවයේ විතරක් නෙමෙයි පෙර භවයකටත් ඒකට හේතුව තියෙනවා. ඒ නිසා මේ සියල්ලත් එක්ක එකතු කරගෙන අපේ මේ හිත අරගෙන යන්නේ, මේ විඥානය අරගෙන යන්නේ. බලන්න ටිකක් කල්පනා කරලා දැන් ඔබ ගැන ඔබ මේ මහා දුකක්, වේදනාවක්, පීඩාවක් විඳගෙන ඉන්න ඔබගේ මනස, ඔබ මිය ගිය දවසට මොකද්ද සිද්ධ වෙන්නේ? ඔබ දේවදූත සූත්‍රය ඔබට මම තේරෙන විදිහට කියන්නම්. ඔබ දේවදූත සූත්‍රයක් ගැන අහලා ඇති. මේ හැම කෙනාම මරණයටපත් වෙනකොට දේවදූතයෙක් ඇවිල්ලා ඔබගෙන් අහනවා ප්‍රශ්න ටිකක්. මේ දේවදූතය තමයි ප්‍රශ්න විචාරකයා. අපායේ ඉන්නෝ යම රජුරෝ වෙනම තමන්ගේ පැත්තට කට්ටිය ලැබෙනකම්. දිව්‍ය ලෝකේ ඉන්නෝ දිව්‍ය ලෝකෙට කට්ටිය ලැබෙනකම්. එහෙනම් මෙන්න මේ අවස්ථාවේදී තමන්ගේ මේ මිය යන අවස්ථාවේදී අහනවලු, මම මේ ලු කියලා කියන්නේ එතන පොඩි හිස්තනක් ඔබට කියා දෙන්න තියෙන නිසා. ඔබගෙන් අහනවා ප්‍රශ්න 5ක්. පළවෙනි ප්‍රශ්නේ ඇහුවයින් පස්සේ ඔබට උත්තර දෙන්න පුළුවන්. දෙවෙනි එකක් පුළුවන්, තුන්වෙනි එකක් පුළුවන්, හතරවෙනි එකක් පුළුවන්, පස්වෙනි එකක් පුළුවන්. මේ හැම කෙනාම මරණයටපත් වෙනකොට අහන දේ තමන්ගේ හදවතින්, තමන්ගේ මනසින් තමන්ටම වැටහෙන දෙයක්. මේ දේවදූත සූත්‍රයේදී කියන්නේ තව කෙනෙක් ඇවිල්ලා අහනවා, ඉපදිච්ච අය දැක්කද? ලෙඩ රෝගාබාධයටපත් වෙච්ච අය දැක්කද? පුංචි දූ දරුවෝ දැක්කද? ලෙඩ වෙලා ඉන්න අය දැක්කද? ශ්‍රමණ වේශධාරීන් ලෙස දැඩි ලෙස කෙලස් තවන උත්තමයන් දැක්කද? මරණයටපත් වෙන අය දැක්කද? මෙහෙම අහනවා. එහෙමනම් බලන්න, ඔබට මේ ඉපදෙන ළමයි දකින නිසා ඔබට තේරෙනවා අනේ මේ ලෝකේ ඉපදීමක් තියෙනවා කියලා. ඒ වගේම තමයි ලෙඩු දැක්කම, රෝගාබාධයටපත් වෙච්ච අය දැක්කම, මේ සියලු දෙනාගේටම ඇති වෙච්ච මේ විනාශය දැක්කම ඔබට තේරෙනවා මේ ඉපදීම වගේම ජීවිතය ජීවත් කරගන්නට මහා වෙහෙසක් දරාගෙන දුක් වේදනා විඳින පිරිසකුත් හිටියා. තමනුත් ඒක විඳිනව නේද කියලා වෙලා හිතන්නට අවබෝධයක් ඇති වෙනවා. එහෙම වෙච්ච වෙලාවක Taman ඒක අවබෝධ කරගෙන මේ දුකෙන් නිදහස් වෙන්නට උත්සාහ කළේ නැහැ. මැරෙන අයත් දැක්කා. තමනුත් මැරෙන විත්‍ය තේරෙනවා. ඒ සියල්ලම අතරතුරේදී අනේ කසාවතක් පොරවගෙන ගහක් මුලට වෙලා බවුන් වඩාගෙන කෙලස් වීරයෙන්, කෙලස් තවන වීරයෙන් යුක්තව ඉන්න පින්වත් උත්තමයෝ දැක්කා. එහෙම දැකලා තියෙද්දිත් මරණයට ලං වෙන මොහොත දක්වාම උඹ මේ එකක්වත් හරියට අවබෝධ කරගත්තේ නැහැ නේද කියන වචනය අවසානයේදී ප්‍රශ්න පහටම පිළිතුරු දෙන්න බැරුව යම රජුරුව ඔබ කෙලින්ම එක්කගෙන යනවා ඇරෙන්න. දිව්‍ය පුත්‍රයෙක් ඇවිල්ලා ඔබ එක්කගෙන යනව නෙමෙයි. ඒ නිසා අවසාන මොහොත වෙනතෙක් ඔබ සිටින්නට නැතුව මේ ජීවිතය ජීවත් කරවන්නට අවශ්‍ය මඟ අනුගමනය කරනවා නම් මෙන්න මේ සිත තුල සසරෙන් සසරගෙන ආපු කෙලස් ඔබට නිමා ගන්නට හැකියාව ලැබෙනවා. ඔබ පින් කළා කියලා ඉවරලා මේ කෙලස් නැති වෙන්නේ නැහැ. මේ පින් කියන්නේ තව තවත් ඔබව සසර දිග්ගස්සන දෙයක්. ඔබ මේ භවයේදී දානමාන ආදී දේවල් දුන්නනම්, වස්ත්‍රපිලි ආදී දේවල් දුන්නනම්, ගිලනුන්ට උපස්ථාන ආදී දේවල් කරා නම් ඔබට ලබන ආත්ම භාවයේදී හොඳ වස්තු සම්භාරයක් ඇතුව ලෙඩ රෝගාබාධ අඩුවෙන් උප්පත්තිය ලබනවා. හැබැයි ලබන ආත්ම භාවයේදී ඔබ මොකද කරන්නේ? අර ලෙඩ රෝගාබාධත් නැහැ. හොඳට සල්ලි භාගයක් තියෙනවා, වතු පිටිත් තියෙනවා. හිතේ හැටියට පව් කරගන්න chance එකක් හම්බ වෙනවා ලබන ආත්මෙදී. ඊළඟට මොකද කරන්නේ? ආපහු ඊළඟ ආත්මෙදී දුක් විඳිනවා. මේ දුක නිසා ආපහු පින් කරනවා. පින් කරලා නැවත වතාවක් ආපහු ප්‍රමාණයක වස්තු සම්භාරයක් ලබා ගන්නවා. පූසෙක් වෙලා බල්ලෙක් වෙලා ඉපදුනත්, හරකෙක් වෙලා ඉපදුනත් හොඳ තැනක, හොඳ ගෙදරක ඉපදෙන්න වාසනාව ලැබෙන්නේ. ඒ නිසා මතක තියාගන්න, පූසෙක් උනේ කොහොමද, බල්ලෙක් උනේ කොහොමද, මිනිසෙක් වෙන්නේ කොහොමද? මෙන්න මේ තමන්ගේ සිත තුළ ගොඩනගාගත්තා වූ මෙන්න මේ ප්‍රතිසන්දි විඥානය තුළ තිබෙන මේ මහා බලය නිසා එහෙම ඉපදෙන්නේ. ඒ නිසා මෙහෙම ඉපදෙන මේ මනුෂ්‍ය ලෝකයේ තුල අපි ඉන්නේ මේ 31 තලයක එක තලයක්. මොනවද මේ 31 තලය කියලාත් අපි බලමු ටිකක්. දිව්‍ය ලෝක 6ක් තියෙනවා. එක මනුෂ්‍ය ලෝකයක් තියෙනවා. 4 අපායක් තියෙනවා. දැන් මෙතන කීයයිද? 11යි. දිව්‍ය ලෝක 6යි, මනුෂ්‍ය ලෝකයයි, 4 අපායයි. මෙතන 11යි. බ්‍රහ්ම ලෝක 20ක් තියෙනවා. රූපාවචර බ්‍රහ්ම ලෝක 16ක්, අරූපාවචර බ්‍රහ්ම ලෝක 4ක්. එහෙමනම් පින්වත්නි, මෙන්න මේ විශ්වයේහි මේ ඉර හඳ ග්‍රහ තාරකා තිබෙන මෙන්න මේ සක්වල, මේ අපි ඉන්නේ එක සක්වලක. මේ ඉරයි හඳයි පවතින මේ සක්වල තුල එක සක්වලක්. මේක විනාශ වෙලා යනවා ටික කාලෙකින්. අපේ ජීවිතය වගේම තමයි. අපි ඉපදිලා මැරෙනවා වගේම මේ සක්වලත් ඇති වෙලා පැවතිලා නැති වෙලා යනවා.
මේ ස්වභාව ධර්මයේ සියල්ලම ඇති වෙලා පැවතිලා නැති වෙලා යනවා. මේක කවදාවත් අපිට මේක එකතු කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි. නවත්ත ගන්නට පුළුවන් දෙයක් නෙමෙයි. මේ හැම කෙනාටම මතක තියාගන්න පින්වත්නි. මේ හැම කෙනාම මතක තියාගන්න. දැන් මේ හැමෝම කතා කරන දෙයක් තමයි දැන් 2012 දෙසැම්බර් මාසේ 21 වෙනිදා රෑ 12 වෙනකොට හරි දවල් 12 වෙනකොට හරි මේ ඔක්කොම විනාශ වෙලා කුඩුපට්ටම් වෙලා යයිද කියන මානසිකාරය තුල අද සමාජයේ බින්න බස්සල තියෙනවා. එහෙනම් මෙන්න මේ යථාර්ථය අවබෝධ කරගන්නට ඇතුව හෝ නැතුව හෝ උනා හෝ නොඋනා හෝ කල්පනා කරන්න මෙහෙම දෙයක්. ඇත්තටම ඒ දවසේ ඒ දේ සිද්ධ වුණොත් ඔබට මොකද වෙන්නේ? ඒ දවසේ ඒ දේ සිද්ධ වුණොත් මොකද වෙන්නේ? ඔබ මෙන්න මේ ශරීරය අතාරින්න සිද්ධ වුණොත් මොකද වෙන්නේ? හොඳින් මතක තියාගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කල්පය මේ ලෝකේ විනාශ වෙනවා. මේ කල්පයත් විනාශ වෙනවා. මේ එක බුද්ධ කල්පයක මහා භද්‍ර කල්පයක අවසාන කල්පයේ මේ යන්නේ. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නට තව නොබෝ කාල සීමාවකින් මෙලොවට පැමිණෙන කාල සීමාවක අපි මේ යන්නේ. මේ අවසාන අවස්ථාව. මේකෙන් පස්සේ මේ ලෝකය විනාශ වෙනවා. මේ සක්වල විනාශ වෙනවා. අන්න මොකද සිද්ධ වෙන්නේ? අලුත් ආකාරයක ලෝකයක් හැදෙන්නට සිද්ධ වෙනවා. මේ වෙනකොට ඔබ සිදු කරන ලද ක්‍රියාකාරීත්වය මත මතක තියාගන්න. මේ සියල්ල සුණු විසුණු වෙලා ගියොත් ඔබට ඉපදෙන්න තැනක් නැහැ. ඔබට යන්නට තැනක් නැහැ. ඔබගේ මේ ප්‍රතිසන්දි විඥානයේ මහා ගින්නකට මහා අලු ගොඩකටපත් වෙලා මේ ගහක් කොළක් නැති අවකාශයේ විතරක් පවතින අලු දූවිලි වලාවක ඔබගේ ප්‍රතිසන්දි විඥානය ආපහු අලුත් ලෝකයක් හැදිලා ඒ අලුත් ලෝකයේ ජීවයක් හැදිලා ඒ අලුත් ජීවය තුල මනුස්ස උප්පත්තියක් හැදිලා ඒ මනුස්ස උප්පත්තියට නැවත ආපහු බුදුරජාණන් වහන්සේ කෙනෙක් ධර්මයේ දේශනා කරලා නිවනෙන් සැනසෙන්නට මඟ කියා දෙන්න තෙක් ඔබ මේ මහා විශ්වය තුල මහා දුකක් විඳින්න සිද්ධ වෙනවා. කොහොමද දුක විඳින්න සිද්ධ වෙන්නේ? මෙන්න මේක විනාශ වෙලා ගියපු දවසට ඔබ මේ හැම කෙනාම මතක තබා ගන්න. මේක විනාශ වෙච්ච දවසට සියලු දෙනාගේම තම තමන් සිදු කරන ලද මහා පාපකාරී දේ හෝ විනාශකාරී දේ හෝ මේ සියල්ල සමග ඔබ සියලු දෙනාටම යථාර්ථය අවබෝධ කරගන්නටවත් නොහැකිව යථාර්ථය අවබෝධ කරගන්නටවත් නොහැකිව මේ විශ්වයට එකතු වෙන්නට සිද්ධ වෙනවා. අවුරුදු ගාණක් කල්ප ගාණක් උප්පත්තියක් නැතිව ජලය ටිකක් නැති තැනක මහේ ශ්වාසයක් සත්ව වාසස්ථානයක් නැති අවකාශයක මේ සියලු දෙනාටම ඉන්නට සිද්ධ වෙනවා. බලන්න කොච්චර අමිහිරි දෙයක්ද කියන දේ. හදිස්සියෙන් හරි මේ ලෝකය විනාශ වුණොත්, හදිස්සියෙන් හරි මේ කල්පය විනාශ වුණොත් ඔබ සියලු දෙනාට සිදුවෙන අයහපත නැවත මතක් කරන්න. හොඳින් කල්පනා කරන්න. ඔබ නිවනෙන් සැනසුනේ නැති වුණොත්, ඔබ රහත් බෝධියටපත් උනේ නැති වුණොත් ඔබට සිද්ධ වෙන්නේ මොකද්ද කියන දේ මනසට නැවත වතාවක් අවදි කරලා ගන්න. ඔබ මේ ලෝකයේ තුල මේ විශ්වය තුල ලෝකයක් කියලා දෙයක් නැහැ. මේ විශ්වය තුල අලු දුහුවිලි ගොඩක අවුරුදු කල්ප කෝටි ගාණක් නැවත ලෝකයක් අලුතෙන් ආරම්භ වන තෙක් නැවත සත්වයක් ඇතිවන තෙක් නැවත මේ සත්වයා මිනිසෙක් විදියට පරිණාමයටපත් වෙලා මිනිසෙක් විදියටපත් වෙන තෙක් නැවත මේ මිනිසයාට උතුම් වූ බුදුරජාණන් වහන්සේ කෙනෙක් මෙලවට වැඩම කරලා ධර්මයේ දේශනා කරලා මේ ප්‍රාර්ථනා කරගෙන මේ පින්දහම් කරගෙන කියපු අයව තෝර තමන් වහන්සේලාගේ පසුපස්සෙන් ගියපු මෙන්න මේ උතුම් වූ පුජ්‍යලය හොය නිවනෙන් සනසවන තෙක් ඔබට මහා දුකක් විඳින්න සිද්ධ වෙනවා. ඒක ඇත්ත නේද? එහෙම සිද්ධ වෙනව නම් ඔබ මොකද්ද කරන්නට ඕන? බුදුරජාණන් වහන්සේ කියනවා හිස ගිනි ගත්ත කෙනෙක් හිස ගිනි නිවන්නා පරිද්දෙන්. ඔබ කල්පනා කරන්න ඔබගේ හිස ගිනි අරගෙන කියලා දැන් ගින්නකට අහුවෙලා කොණ්ඩේ දැන් පිච්චෙනවා. ඔබ කොයිතරම් උත්සාහයක් දරනවද මේ කොණ්ඩේ ගින්න නිවා ගන්න? මෙන්න මේ ගින්න නිවන්නට උත්සාහ කරන පුජ්‍යලයක පරිද්දෙන් ඔබ වහාම නිවන හොයන්නට ඕන. මොකද්ද නිවන කියලා කියන්නේ? මෙන්න මේ ඉපදී මෙරි ජීවත් වෙන මෙන්න මේ භවය නවතා ගන්න එක. මෙන්න මේ සිත තුළ ඇතිවෙච්ච මේ ප්‍රතිසන්දි විඥානය තුළ පවතින ඉපදෙන්නට හේතු වෙන කෙලස් සියල්ල නිමා කර ගන්නා තෙක් ඔබ දැඩි ලෙස හැඟීමකින් අවබෝධයකින් මේ ධහම අනුගමනය කරමින් සිත නිවන්නට අවශ්‍යයි. එහෙමනම් එයද ඔබ අනුගමනය කරන්නේ කොහොම හරි ක්‍රමයකින් ජීවත් වෙන්නට උත්සාහ කරනවා ඇර කොහොම හරි ක්‍රමයකින් මේ ලෞකික සැප සම්පත් ඔස්සේ තමන්ගේ ජීවිතය
අන් අයගේ ජීවිතය කඩාකප්පල් කරලා හරි තව කෙනෙක්ව මරා දාලා හරි තව කෙනෙක්ගේ මස් මාංශ ටිකෙන් හරි ජීවත් වෙන්න හදනවා හැර ඔබ මොකද්ද කරන්නේ? ඒකේ ප්‍රතිඵලය ඔබට විඳින්න සිද්ධ වෙනවා තව නොබෝ දිනකින්. ඇයි මම නොබෝ දිනකින් කිව්වේ? අවුරුදු 60 කෙනා 70 දී මැරෙයි. 70 කෙනා 72 දී 75 දී වැඩිම 80 දී මැරෙයි. අවුරුදු 40 50 කෙනා තව අවුරුදු 20කින් 30කින් මැරෙයි. හෙට අනිද්දා හදිසි අනතුරකින් කරදරයකින් රෝගාබාධයකින් මැරෙයි. එහෙනම් මේ සියල්ලටම මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එහෙනම් පින්වත්නි මතක තියාගන්න ඔබට කාල වේලාව නැහැ තවත්. ඔබට ලැබුණ මනුෂ්‍යාත්ම භාවය ලැබුණේ මෙන්න මේ හේතු නිසා. මනුෂ්‍යාත්ම භාවයක් කෙනෙකුට ලැබෙන්නේ මෙන්න මේ හේතු නිසා. පෙර භවයන් තුලදී පාරමිතා පූර්ණ කරගෙන ගිහිල්ලා නිවනෙන් සැනසෙන්නට ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් කල්යාණ මිත්‍ර සේවනයක් ප්‍රාර්ථනා කරගෙන සද්ධර්ම ශ්‍රවණයක් ඇසුරු කරන්නට බලාගෙන ආපු අන්න ඒ අය හොඳ රහත් උත්තමයෝ වගේ පාරමිතා පුරණ අය, බෝසත් උත්තමයෝ වගේ පාරමිතා පුරණ අය වටා එකතු වෙනවා. අන්න ඒ සඳහා මේ මනුස්ස ලෝකයට ඇවිල්ලා ඉපදෙනවා. ඒ වගේම තමයි මොනවා හරි පෙර භවයේදී කරන පිනකින් දිව්‍ය ලෝකයට ගිහිල්ලා ඒ පින ඉවර කරගෙන ඇවිල්ලා මෙන්න මේ මනුස්ස ලෝකයේ ඉපදෙනවා. ඒ වගේම තමයි බවුන් වඩන්න ගිහිල්ලා කෙලස් යටපත් කරගෙන බ්‍රහ්ම ලෝකයේ ඉපදිලා ඒ බ්‍රහ්ම ලෝකයේදී නැවත කෙලස් ඇති වුණාට පස්සේ මේ මනුස්ස ලෝකයට ඇවිල්ලා ඉපදෙනවා. එහෙම නැත්නම් මහා දුකක් වේදනාවක් පීඩාවක් විඳලා අපායට ගිහිල්ලා අපායේ ඉඳලා ඇවිල්ලා මේ මනුස්ස ලෝකයේ ඉපදෙනවා. එහෙම නැත්නම් පින්වත්නි තිරිසන් ලෝකයක ඉඳලා ඇවිල්ලා මේ මනුස්ස ලෝකයේ ඉපදෙනවා. දැන් බලන්න මේ අයගෙන් මේ මනුස්ස ලෝකයේ මේ සියලු දෙනාම ඉන්නවනේ. මේ සියලු දෙනාගෙන්ම ඔබ බලන්න අහල පහල අය කවුද කියලා. මේ සියලු දෙනාගෙන්ම ඔබගේ අම්මා තාත්තා දූ දරුවෝ කවුද කියලා බලන්න. ඔබගේ දූ දරුවෝ වෙලා ඉපදිලා ඉන්නව වෙන්න පුළුවන්. අපායේ දුක් විඳලා ඇවිල්ලා ඔබගේ ළඟ දැන් ඉපදිලා ඇති. දිව්‍ය ලෝකේ ඉඳලා ආපු දරුවෙක් මෙන්න දැන් ඔබගේ දරුවෙක් වෙලා ඉපදිලා ඇති. දිව්‍ය ලෝකේ ඉඳලා ආපු දරුවෙක් නෙමෙයි දිව්‍ය ලෝකේ ඉඳලා ආපු දෙවියෙක් දැන් මනුස්ස ලෝකයේ දරුවෙක් විදියට ඉපදිලා ඇති. බ්‍රහ්ම ලෝකයේ ඉඳපු කෙනෙක් ඔන්න දැන් මේකේ ඉපදිලා ඇති. ඒ නිසා හොඳින් අවබෝධ කරගන්න පින්වත් හැඟීමකින් යුතුව බලන්න. අද දවසේ මේ පොහොය දවසේ අරක්කු බාර් එකක් ගාව මස් කෑල්ලක් පුච්චගෙන කන මිනිස්සු ඉන්නවා. මේක කකා හොඳට සූර් වෙලා ඉන්න අය ඉන්නවා. අද දවසේ පොහොයට පන්සලකට යන්න පුළුවන්කම තියෙද්දි මම මේ කතා කරගන්නේ අපේ බෞද්ධයෝ ගැන. අන් අය අන්නාගම් අය ගැන නෙමෙයි. මේ බෞද්ධයෝගෙන් බලන්න කී දෙනෙක් කීතරම් ප්‍රමාණයක අද දවසේ හොඳට සූර් වෙලා හොඳට වැනි ඉන්නවද කියලා. අද දවසේ බලන්න කී දෙනෙක් මගුල් ගෙවල් ආදී දේවල් වල ගමන් කරලා ඒ විදිහට ගමන් කරන අය ඉන්නවද කියලා. අද දවසේ බලන්න කී දෙනෙක් හොරමැරකම් වල යෙදෙනවද කියලා. අද දවසේ බලන්න කී දෙනෙක් කාට හරි හානියක් පීඩාවක් කරගෙන කොහොම හරි තමන්ගේ ජීවිතය බඩවියත රැක ගන්න විතරක් උත්සාහ කරන අයද කියලා. මේ සියලු දෙනාගෙන් බලන්න අද දවසේ ඔබ වගේ පින්වතුන් කොයිතරම් ප්‍රමාණයක් ඇද්ද කියලා. තවත් විහෙර විහාරවල් තියෙන, පන්සල් තියෙන, ඒ තැන්වල බණ භාවනා කරන, ඒ දේවල් අනුගමනය කරනවා. ඔබ අද හොඳ කල්යාණ මිත්‍ර සේවනයක් හොයාගෙන, හොඳ සද්ධර්ම ශ්‍රවණයක් අහන්නට බලාගෙන නිවනෙන් සැනසෙන්නට අවශ්‍ය ආකාරය කොයි ආකාරයෙන්ද කියලා දැන කියා ගන්නට ඔන්න මග හොයාගෙන ඇවිල්ලා හොඳ නියම සම්දිස්ථානයක ලං වෙලා ඉන්නවා. එහෙනම් ඔබ කියන්නේ කවුද? හොඳ ආර්ය උත්තමයෙක් වටා ගමන් කරන, හොඳ කල්යාණ මිත්‍රයෙක් වටා ගමන් කරන, හොඳ බුද්ධ සභා මණ්ඩපයක් දක්වා ගමන් කරන්නට වාසනාව තියෙන පින්වතුන් පින්වත්නි. නමුත් ඔබට මෙතෙක් කාලයක් හරි දේ ලැබුණේ නැහැ. ඔබගේ සසර පිනට ලැබුණු මනුස්සාත්ම භාවයේ ඔබ හොඳ යහපත් සද්ධාවන්ත පුජ්‍යලෙක්. ඔබ යහපත් වීරයවන්ත පුජ්‍යලෙක්. ඔබ හොඳ භක්තිවන්ත පුජ්‍යලෙක්. ඔබ බුදුරජාණන් වහන්සේ කියලා කියනකොට පන්සල ගාවින් යනකොට සරම කැහිපටේ ගහගෙන නම් ඉන්න සරම කරලා බිමට දා ගන්නවා. හාමුදුරු කෙනෙක් දකින්නකොට අනේ හාමුදුරුනේ කියලා වැඳ නමස්කාර කරනවා. ඒ තරම් ඔබව පින්වන්ත තත්වයකටපත් වෙච්ච කෙනෙක්. ඒත් පින්වත්නි මොකද වුනේ? අනේ ධර්මය හොයාගන්න බැරුව. අනේ අපි කරන්න ඕන මොකද්ද කියලා හොයාගන්න බැරුව. අතන හොඳට කිව්වොත් එතනට යනවා. අර තැන හොඳයි කියලා කිව්වොත් තව තැනකට යනවා. එතනත් ಗುಣ දොස් දකින්නකොට ඔබ වෙන තැනකට යනවා. ඔහොම ගිහිල්ලා සසර පුරාම ගමන් කරනවා වගේ. මේ භවයේදීත් ඔබ විහෙර විහාරවල් වටා ඔහේ පසුපස්සේ ගමන් කළා. හරිද නොදැන ඔබට ගමේ පන්සල ඇති පින්වත්නි හරියට ඔබ අනුගමනය කරනවා නම් ඔබට අනුගමනය කරන්න ගියාට පස්සේ ඔබට නොලැබෙන එකයි ප්‍රශ්නේ. ඒ නොලැබෙන්නේ ඇයි? ඔබ ඉල්ලන්නේ නැති නිසා. ඒ නිසා හොඳින් අවබෝධ කරගන්න. අද නොඑක් ගම්පලාත් වලින් ආපු පින්වතුන් මේ ධර්ම යාත්‍රාවේ ගියපු පින්වතුන් හොඳට මතක තියාගන්න.
අද කියා දෙන දේ හරියට මනසෙහි තබාගෙන ගිහිල්ලා ඔබ තවත් පිරිසකට කියන්න ඔබගේ ගමේ පන්සලට ගිහිල්ලා. ඒ ගමේ පන්සලේ අයත් එක්ක එකතු වෙලා ගමේ පන්සලට වෙලා සිල් සමාදන් වෙන්න, භාවනාවක් අනුගමනය කරන්න. අද අපි මේ සියලු දේවල් ටික කරනවා. කොහොමද බෝධි පූජාවක් කරන්නේ? කොහොමද බුදු පුදය කරන්නේ? කොහොමද සිත සමාධි කරගන්නේ? කොහොමද ධර්මයක් අනුගමනය කරන්නේ කියන දේ අද ඔබට දවස පුරාම ලැබෙයි. එහෙමනම් පින්වත්නි, ඔබ මහා වාසනාවන්ත පිරිසක්. මම ඔබව දකිනවා අන්නර පිරිසෙන්. මෙන්න මේ විදියට. මොන පිරිසක් විදියටද? ඔබ සසර පුරාම නිවනෙන් සැනසෙනවා කියා හැඟීමක් ඇති කරගෙන ප්‍රාර්ථනා බෝධිය තමන්ගේ මනස තුල දරාගෙන ඔබ සසරෙහි ඇදුණු පින්වතුන් විදියට මම දකිනවා. ඒ නිසා මම ඔබට සාදු 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 කියලා මම ඔබටත් සාදුකාරයක් දෙනවා. එහෙමනම් ඔබට ඒ තරම් මම වටිනාකමක් දෙන්නේ ඔබට ධර්මයක් අහන්නට හා ධර්මයක් විඳින්නට හා එය අනුගමනය කරන්නට හැකියාව තිබෙන නිසා. කොච්චර ධර්මය කිව්වත් වැඩක් නැහැ අපේ ස්වාමින් වහන්සේලා. ඔබ ඒ අනුගමනය කරන්නේ නැත්නම් ධර්මය කියන දේ අනුගමනය කරන්නට ඕන. ධර්මය කියන්නේ අහලා සද්ද නැතුව ඉන්න දෙයක් නෙමෙයි, අනුගමනය කළ යුතු දෙයක්. ඒ නිසා අද බලන්න ලංකාවට වැඩම කරලා බුදුරජාණන් වහන්සේගේ ස්වරඥ ධාතුන් වහන්සේලා ඔහේ පොලිමේ යනව වඳින්න හරියට අලුත් දෙයක් වගේ. අපේ දළදා වහන්සේ තියෙනවා අපේ රටේ. බුදුරජාණන් වහන්සේගේ අකු ධාතුව තියෙනවා අපේ රටේ. සතර දළදාවෙන් දෙකක්ම අපේ රටේ තියෙනවා. ස්වරඥ ධාතුන් තවත් තියෙනවා. ලාටා ධාතුව තියෙනවා. එහෙනම් මේ සියල්ලත් එක්ක බුදුරජාණන් වහන්සේගේ මහා ශක්තියක් ගොඩනැගිච්ච මේ රටේ ඉන්දියාවෙන් ගෙනාවොත් නම් අපේ ස්වරඥ ධාතුන් වහන්සේලා අපේ අය පොලිමේ වඳිනවා. ඒත් ස්වරඥ ධාතුන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේගේ මහා ආනුභාවයක් ඇති ධාතුන් වහන්සේ. ඒ වගේම ආනුභාවයක් තියෙන ධාතුන් වහන්සේලා අපේ රටේ මෙතෙක් කාලයක් තිබුණා. ඇයි පොලිමේ නොගියේ? ඇයි වැන්දේ නැත්තේ? ඇයි ඒ විදිහට අනුගමනය කරන්නට උත්සාහ කළේ නැත්තේ? අන්න නොදන්නකම. එහෙනම් මෙන්න මේ යථාර්ථය අවබෝධ කරලා නොදීපු එක. එහෙමනම් පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ ජීවමාන කාලෙදිත් ඔබ මේ සියලු දෙනාම මේ විහාර භූමියේ සිටින සියලු දෙනාම බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහන්නට ඇති. උන්වහන්සේට ජීවමානව සාදු කියන්නට ඇති. හැබැයි පින්වත්නි මතක තියාගන්න, එදත් ඔබ ඒ ධර්මය හරියට අනුගමනය කළේ නැහැ. ඒ අනුගමනය කරපු නැති එකේ විපාකය මොකද වෙන්නේ? අද වෙනකනොත් අවුරුදු 2500 ගානකට ඔබ භවයන් බලන්න 150ක් 200ක් විතර දැන් ඉපදිලා මැරිලා ඇවිල්ලා තියෙනවා. භවයන් 150ක් 200ක් විතර නොඑක් ආත්ම භාවයන් වල ඉපදුනා. එදා ජීවමාන බුදුහාමුදුරෝ කියපු ධර්මය ඔබට මතක නැහැ. නමුත් ඔබගේ හිත ඇතුලේ තියෙනවා බුදුන් කියන වචනය. ඔබගේ හිත ඇතුලේ තියෙනවා මේ ධර්මයට ඔබ නැඹුරු වෙච්ච ආකාරය. මලක් දකින්නකොට ඔබට හිතනවා මේක කඩාගෙන ගිහිල්ලා බුදු සාදුට පුදන්න ඕන කියලා. බුදු පිළිමයක් දකිනකොට ඔබට මහා සාන්තියක් හැඟීමක් ඇති වෙනවා. ඒ නිසා තමයි ඔබට දුකක් වේදනාවක් ඇති වෙනකම් අනුන්ට ක්‍රෝධ කරලා වෛර කරලා ඊර්ෂ්‍යා කරලා මේ හැමදේම කර හිටියත් ඔබගේ දුක නිවා ගන්න යන්නේ කාගේ ගාවටද? බුදු පිළිමේ ගාවට ගිහිල්ලා බුද්ධ පූජාව තියලා මල් පහන් ටිකක් පූජා කරලා ඔබ ඒකට උත්සාහ කරනවා. ඒ නිසා පින්වත්නි, ඔබ සියලු දෙනාගේම උතුම් වූ හැඟීම, උතුම් වූ මෙත් සිත තුල ඔබ දරාගත්තා වූ මහා කුසලය ඔබගේ සිත ඇතුලේ පවතිනවා. මෙන්න මේ මහා කුසලය ඔබ වහගෙන ඉන්නවා. මෙන්න මේ වහගෙන ඉන්න කුසලය අපි අවදි කරගන්නට ඕන. මේක අකුසල් වලින් වහගෙන තියෙන්නේ. මේ අකුසල් කවදාවත් ලේසියෙන් අයින් කරන්න බෑ. කුසල් ලේසියෙන් අයින් කරන්න බෑ. පින් ටික අයින් වෙලා යනවා මේක විපාක දීලා ඉවරුනාම. පව් ටික අයින් වෙනවා විපාක දීලා ඉවරුනාම. ඔබ අපායේ ගිහිල්ලා ආව නම් සතුටු වෙන්න. ඇයි? අපායේ ගිහිල්ලා ආවම සතුටු වෙන්නේ? ආරසන් මාතේ. අපි අපායේ ගිහිල්ලාම සතුටු වෙන්න ඕනේ. ඒ කරපු පාප කර්ම ටික අපායේ දෙවිඳලා ඉවරයි. අපි දිව්‍ය ලෝකෙ ගිහිල්ලා ආවයි කියලා කිව්වොත් ඔබ හරි සතුටු වෙනවා. හැබැයි මම නම් දුක් වෙනවා. ඇයි? දිව්‍ය ලෝකෙ ගිහිල්ලා ආවම අමාරුවෙන් කරගත්ත පින් ටික ඉවරයි. අවුරුදු ගාණක් මේ භවයේදී ඔබ පින් කරලා කොච්චර මහන්සි වුණාද ඔබ දානි දෙන්න? කොච්චර මහන්සි වුණාද ඔබ විහාරයක් ගොඩනගන්න? එනම් මේ කරපු පින් ටිකෙන් ඔබ ඊළඟ ආත්මයේ දිව්‍ය ලෝකේ යනවායි කියලා කිව්වොත් ඔබ අනේ මහා හයියෙන් සාදුකාරයක් දෙනවා. ඔබ දිව්‍ය ලෝකේ ඉපදෙනවා. මොකද වෙන්නේ අන්තිමට? අවුරුදු 2000ක් විතර ඉඳලා ඒ පින් ටික ඉවරුණාට පස්සේ
ආපහු මනුස්ස ලෝකෙට හරි තිරිසන් ලෝකෙට හරි පිනක් නැති පුජ්‍යලයක් බවට පත් වෙලා එනවා. ඔබ කැමතිද ඒකට? නෑ. එහෙනම් ඔබ මේ පින් කරන හැම කෙනාම බුදුරජාණන් වහන්සේ කියන්නේ මොකද්ද? කුසලුත් කරන්න. සබ්බ පාපස්සා කරන අකුසල් වලින් ඈත් වෙන්නයි ඔබට කියලා තියෙන්නේ. අකුසල් වලින් ඈත් වෙන්න 아무තු දෙයක් කරන්න ඕනේ ඔය කරන දේ නවත්තන්න. මොකද්ද කරන්නේ? වැරදි දේ. සිතින් කයින් වචනෙන් කරන වැරදි දේ. එහෙනම් මේක නැවතුනාට පස්සේ කුසල් ඉබේ සිද්ධ වෙනවා. එහෙනම් කුසල් කියන දේ කරන්න ඕන දෙයක් නෙමෙයි. ඉබේ කෙරෙනවා අකුසලෙන් නැවතුනාම. හැබැයි ඔබ පින් කරන්න ඕන, මහන්සි වෙන්න ඕන, කැප කරන්න ඕන, මඩ වගුරේ උයන්න පියන්න ඕන, අමාරුවෙන් සල්ලි ටික හම්බ කරන්න ඕන, දහඩිය පෙරාගෙන, ගිනි ගහගෙන, ලිප ගා විඳගෙන දානේ හදන්න ඕන, මේ ඔක්කොම කරන්න ඕන. හැබැයි ඔබට කුසල් කරන්න නම් මොකද්ද තියෙන්නේ? ගහක් යටට උනා වාඩි උනා, ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මොකුත් අරමුණක් ගන්නෙ නැතුව, සද්ද නැතුව ඉන්න එක විතරයි තියෙන්නේ. හැබැයි ඉතින් මේක කරන්නේ නෑනේ ඔබ. කුසල් කරන්න මොකුත් මහන්සියක් දරන්න ඕනේ නෑ. හැබැයි පින් කරන්න මහා මහන්සියක් දරන්න ඕන. ඒ වගේම තමයි අකුසල් කරන්න මහන්සි වෙන්න ඕනෙත් නෑ. හැබැයි පව් කරන්න මහන්සි වෙන්න ඕන. ඇයි අකුසල් කරන්න මහන්සි වෙන්න ඕනේ නෑ කිව්වේ? අකුසල් කරන්න මහන්සි වෙන්න ඕනේ නැත්තේ ඇයි? ඔබට හිතට කනස්සල්ලක් දුකක් වේදනාවක් ආවම ඔබ ඒකම අල්ලල්ලා ඒකම මෙනෙහි කර කර ඉන්නවා. ඉතින් මහන්සි නෑනේ. හිතෙන් කල්පනා කරන එක විතරයිනේ. ඔන්න අකුසලයේ. හැබැයි පව් කරන්න නම් ඔබ උපක්‍රමයක් දරන්න ඕන. කවුරු හරි කුජලයක එතන ඉන්න ඕන. අනිත් කෙනාගෙන් ඔබට යමක් ගන්න හෝ මොනවා හරි දෙයක් වෙනුවෙන් තණ්හාවක්, ක්‍රෝධයක්, වෛරයක් ඇති කරගන්න ඕන. මේ සියලුම දේවල් කරලා තමයි පව් කරන්න ඕන. ඇයි දෙයනේ මේ ආයාසයෙන් මේක කරන්නේ? નિરાයාසයෙන් කරන්නට අවශ්‍ය මේ කුසලය හැම කෙනාම පැත්තකට දාලා. එහෙනම් ඒ නිසා තමයි අද කාලේ වෙනකොට රහතන් වහන්සේලා නැත්තේ. ඒ නිසායි අද වෙනකොට සෝවාන් වෙච්ච පුජ්‍යලයෝ නැත්තේ. ඒ නිසායි අද ආර්ය පුජ්‍යලයෝ නැත්තේ. ඒ නිසායි මේ තරම් ප්‍රමාණයක සමාජයේ විකෘති තත්වයකටපත් වෙලා තියෙන්නේ. පත්තරයක් ගත්තොත් පත්තරේ තියෙන්නේ මොකද්ද? තමන්ගේ තාත්තා අම්මව මරපු හැටි. තමන්ගේ දරුවා අම්මයි තාත්තයි සහෝදරයෝ මරපු හැටි. රුපියල් 1000ක් 2000ක් වෙනුවෙන් බෙල්ල කපලා පැත්තකට දාපු හැටි. මේ සියල්ල මේ තුල ක්‍රියාත්මක වෙනවා. බලන්න මේ තරම් ප්‍රමාණයක අවඩක් අකුසලයක් කරන්නට තරම් පාප කර්මයක් කරන්නට තරම් මිනිස්සෙත් ඒ තත්ත්වයටපත් වෙලා තියෙන්නේ. දමනය කරගන්නට තරම් පින්වත් මනසක් ඇති කරගත්තේ නැති නිසා. එහෙනම් කාලයක් පුරා සිද්ධ වුණා. හරි. අපි ඒ ගැන කතා කරන්න ඕනේ. අපි හොඳ අයනේ. එහෙනම් අපි මොනවද කරන්න ඕන? හැබැයි බලන්න. ඔබ මේ පාප කර්ම නොකලාට ඔබගේ ළඟ කොයිතරම් අකුසල කර්ම තියෙනවද කියලා. ඔබ සුදු වතක් දරාගෙන හිටියට ඔබ පින්දහම් කළාට ඔබගේ හිත ඇතුලේ කැකෑරෙන දුක වේදනාව පීඩාව කොච්චරද කියලා බලන්න. ඔබට පුංචි දුකක් හරි දැනුනම කොයිතරම් ප්‍රමාණයක අල්ල ගන්නවද කියලා බලන්න. මේ හැම කෙනාටම හොඳට අත්දැකීමක් මම කියන්නම් මේ අකුසලයේ තේරුම් ගන්න. අකුසලයේ තේරුම් ගන්න අත්දැකීමක්. ඔබ ගෙදර දොර වහනකොට ඔබගේ අතින් දොර අයින හිටපු හුනේ දොරට අහු වෙනවා. මේ හුන මැරෙනවා. හැබැයි ඔබ හරි පින්වන්තයි 4 පොයටම නෙවෙයි 4 පොයට නැතුණත් ඔබ එක පොයකට හරි ගිහිල්ලා half day සිල් ගන්නවා. ඔබ එක පොයකට හරි ගිහිල්ලා half day සිල් ගන්නවා. මං half day සිල් ගන්නවයි කිව්වේ මේ උදේ දැන් අපේ විහාරාධිපති ස්වාමින් වහන්සේ ඔබට සිල් සමාදන් කෙරෙව්වා. දැන් ඔබ හවස 5:00 විතර මේක පවාරණය කරනවා. භාගයයිනේ. ඒකට තමයි half day කිව්වේ. දැන් ඉස්සර 4 පොය, දැන් එක පොය වෙලා, දැන් ඒක half day එකක් බවට පත් වෙනවා. දැන් ඔබ මේ කොටසේ දෙවුණත් කල්පනා කරලා බලන්න. ඔබගේ සිත দমনය කරගන්න බැරි තරමටපත් වෙච්ච නිසා අර දොරට අහුවෙච්ච හුණ ගැන කල්පනා කරන්න. ඔබ කොයිතරම් ප්‍රමාණයක දුකක් ඔබගේ සිතට ඇතුල් කරගන්නවද? මෙන්න මේ දුක, මේ කනස්සල්ල සැරින් සැරේ අනේ මගේ අතින් මෙහෙම දෙයක් වුණානේ. මං කොයිතරම් ප්‍රමාණයක පව්කාරයක්ද කියලා තම තමන්ම තැවෙනවා. ඒ නිසා මෙන්න මේ යථාර්ථය තම තමන්ගේ ජීවිතය තුළ ගුණ කරගන්නට අවශ්‍ය වටිනාකම තම තමන් තුළ ඇති කරගත්තොත් මේ සමාජයේ තියෙන මහා දුක්ඛ දෝමනස්යන් තුළ ගැලෙන තමන්ගේ මනස දමනය කරගන්නට බැරුව අන් අය වෙනුවෙන් ඇති කරන පීඩාව මෙන්ම තමන් වෙනුවෙන් ඇති කරගන්න පීඩාවත් සියල්ල නවතන්නටත් පුළුවන්. ලෙඩ රෝග ආබාධයක් නැතිව කාලයක් පුරා හොඳට කුසල් ටිකක් එකතු කරගෙන ජීවත් වෙන්නටත් පුළුවන්. ඒ විතරක් නෙමෙයි මැරෙන දවසට මරණය ජයග්‍රහණය කරගන්න පුළුවන්. මරණයට නොබියව මුහුණ දීලා
තමන් ඉපදෙන තැන දැකගෙන දැනගෙන හොඳ තැනකට නේද මම මේ යන්නේ කියන දේ අවබෝධ කරගෙන යන්නටත් පුළුවන්. එහෙනම් මෙන්න මේ යථාර්ථය ඔබට නොදෙනුනේ ඔබට හරි දේ කිව්වේ නැතුව පින්ම කරන්න පින් කරලා දිව්‍ය ලෝකේ යන්නේ කියලා වෙලා කියපු නිසා. එහෙනම් බුදුරජාණන් වහන්සේ ඔබ හැම කෙනාටම කිව්වේ අකුසල් වලින් ඈත් වෙලා කුසල් සිත් ඇති කරලා සිත දමනය කරලා නිවනෙන් සැනසෙන්නට මග හැම බුදුහාමුදුරු කෙනෙක්ම කිව්වා අන්නේ මග අනුගමනය කරපල්ලා මිනිසුනේ කියලා බුදුරජාණන් වහන්සේලා කිව්වේ. ඔබ කාටවත් කිව්වේ නෑ පින් කර යන්න. මනුස්ස ලෝකයක ඉපදුනා. මේ මනුස්ස ලෝකයේදී ඔබ බෞද්ධයෙක් වුණා. ස්වාමින් වහන්සේලා ඇසුරු කරනවා. විහෙර විහාරස්ථාන ඇසුරු කරනවා. එහෙමනම් ඔබට මේ දැන් අලුතෙන් මොකද්ද කරන්නට ඕන? ධර්මය අනුගමනය කරන්නට ඕන. ඒ සඳහා ඔබ පූර්ණ ලෙස කැප කරන්නට ඕන. එහෙම වුණොත් පින්වත්නි ඔබට හරි වාසනාවන්ත ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලැබෙන නිවනෙන් සැනසෙන බුදුරජාණන් වහන්සේ කෙනෙක් ධර්ම සභා මණ්ඩපයක ධර්මයේ දේශනා කරන අවස්ථාවේදී එක වචනයකින් එක පිල්ලකින් එක ස්තෝත්‍රයකින් එක ගාථාවකින් එක සූත්‍රයකින් සියලු ධර්මය අවබෝධ වෙලා නිවනෙන් සැනසෙන්නට අවශ්‍ය මඟ හරියටම ඔබට හිමි වෙනවාමයි එයා හරියට අනුගමනය කළත්. එහෙනම් අපි අනුගමනය කරමු ඊළඟ දහම් අධියරට ආරම්භ කරන්නට මත්තෙන් අපි දැන් සිත ටිකක් දැන් නිවුණා. යමක් ඔබට අවබෝධ වුණා. ඒ නිසා දැන් බලමු මේ නිවුණ සිත තුල ප්‍රඥාවේ ආලෝකය ලබා ගන්නේ කොහොමද කියලා. මම මේ උදත් මේ පුංචි දරුවෝ දෙන්නේ තුන් දෙනෙක් එක කතා කර හිටියේ. පුංචි නෑ දැන්. නාම්බ වයසේ. 3-4 දෙනෙක් එක කතා කර හිටියේ. අලුත් රොකට්ටුවක් තියනවලු ශබ්දයේ වේගයේ වගේ දෙගුණකින් යන්න පුළුවන්. ඉතින් දැන් අපෙන් ධර්මය කලින් ඉඳලා අහපු කෙනෙක් නිසා ඒ කියා දීපු ගුරුවරයෙක්ගෙන් අහනවා අලුත් ප්‍රශ්න. ගුරුවරයාත් හොල්මන් කරන විදිහට අපේ අය ප්‍රශ්න දානවා. ඉතින් මොකද්ද මේ ප්‍රශ්නේ? ශබ්දයේ වේගයේ වගේ දෙගුණකින් යන්න පුළුවන් යමක් හැදුවනම් ඒ කියන්නේ අතීතයට අනාගතයට යන්න පුළුවන්ද? නෑ. අතීතයට අනාගතයට යන්න පුළුවන් වෙන්නේ ශබ්දයේ වේගයෙන් ගියාම නෙමෙයි ආලෝකයේ වේගයෙන් ගියාම. ආලෝකයේ වේගයකින් යනවා කියන්නේ සිත ධානයට අභිඥාවට ගන්න පුළුවන් මග අවබෝධ කරගත්තා වූ නුවණ. එහෙනම් ඒ වෙලාවේදී අපිට ආලෝකයේ වේගයකින් යන්න පුළුවන් වාහනයක් හදාගෙන යන්න ඕනේ නෑ. ආලෝකයේ වේගයකින් මෙතන ඉඳලා හිතපු තැනට ගිහිල්ලා ගුවන්පතයක් නැතුව අපිට අපේ මනෝකාය ඕනනම් මනෝකාය භෞතික කායයත් එක්ක ඕනනම් භෞතික කායයත් එක්ක ගිහිල්ලා ඒ තැන තියන්න පුළුවන්. ආලෝකයේ වේගයෙන් හිතන සුණංගුවෙන් අනිත් තැන. එහෙමනම් ඒ தත්ත්වයටපත් වෙන්න පුළුවන් වෙන්නේ ආලෝකය. හැබැයි අපි මේ කියන ආලෝකය නෙමෙයි මොන ආලෝකයේද? සූර්යාලෝකය කියලා ආලෝකයක් තියෙනවා. මේ සූර්යාලෝකයේ වේගෙන් නෙමෙයි. අග්නි ආලෝකය කියලා වෙලා මේ ගින්දරේ ආලෝකයක් තියෙනවා. මේ ගිනි ආලෝකය නෙමෙයි. ඒ වගේම තමයි චන්ද්‍රාලෝකය කියලා මේ සඳේ තියෙන ආලෝකයක් තියෙනවා. චන්ද්‍රාලෝකයෙන් නෙමෙයි. ප්‍රඥාලෝකයෙන්. එහෙනම් මේ ප්‍රඥාවයි අපිට මේ ආලෝකයක් බවට පත් කරන්නේ මෙන්න මේ විශ්වය තුල මේ ජයග්‍රහණයට. එහෙනම් ඔබ දැන් දන්නවා තව කාරණා හතරක් මේ ලෝකයේම තියෙනවා ආලෝක වර්ග හතරක්. ඒ ආලෝක වර්ග හතර ඇරෙන්න වෙන ආලෝකයක් නැහැ. අපි මේ පත්තු කරන බල්බ් එකේ තියෙන්නේ අග්නි ආලෝකය. ඒ කියන්නේ ගින්නක් එතන හටගන්නේ. ඒකේ වායුවක් එක්ක ක්‍රියාත්මක වෙනකොට එළියක් විදියට පිට වෙනවා. ගින්නක් විදියට නැතුව. සූර්යයාගෙන් පිට වෙනවා ගින්නක් විදියට සූර්ය ආලෝකයක්. ඒක පරාවර්තනය කරගෙන චන්ද්‍රාලෝකය හඳෙන් පිට වෙනවා. හැබැයි අපි ගුණ නුවණ වර්ධනය කරගෙන සිල් සුවඳ උපවත් කරගෙන සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් අන්න ආලෝකයක් නිර්මාණය කරනවා. ඒක ප්‍රඥාලෝකය. මේ ප්‍රඥාලෝකයෙන් ඕනම පේන්නේ නැති දෙයක් දකින්න පුළුවන්. අවබෝධ කරගන්න බැරි වුණු දෙයක් අවබෝධ කරගන්න පුළුවන්. කොටින්ම පින්වත්නි මේ ප්‍රඥාලෝකයෙන් පුළුවන් මේ ඉපදී මෙරි සසරේ ගමන් කරන්නා වූ මේ ගමන් මඟ ක්ෂණිකව නවත්තන්න. හරියට පත්තු වෙන බල්බ් එකක් ස්විච් එක ඕෆ් කරනකොටම නැවතුණා වගේ මේ ප්‍රඥාව ආලෝකය විදියට භාවිතා කරන පුජ්‍යලයට හැකියාව තියෙනවා මේ තවත් උත්පත්ති භවයකට ගිහිල්ලා මේ 31 තලයේ කොතනක හරි ඉපදෙන එක නවත්තන්න. අන්න ඒක තමයි නිවන කියන්නේ. එහෙනම් ඒ සඳහා තමන්ගේ සිත සමාධියට ගන්නට අවශ්‍යයි. අපි පළමුවෙනි සමාධි භාවනාව සඳහා සූදානම් වෙමු.